අන්තිම කුප්පියේදී මට මේ අර අන්තිම එක්සැම්පල් එකේ පොඩ්ඩක් වැරදුනා. ඒ නිසා අලුත් පාඩම් පටන් ගන්න කලින් මම ඒක මේ ආයෙ කියන්නම්. මේ අපේ අර profitability ratios නේ අන්තිමටම කරේ. එතකොට මේ ඒකෙදි එක්සැම්පල් එකේ මේ අපි මේ gross profit margin එකයි net profit margin එකයි ගත්තා. ඊට පස්සේ මේ අපේ net profit margin එක අපි තව එකක් තියෙනවා මේ profit margin නැත්නම් operating profit කියලා තියෙනවා. ඒක ගන්නේ earnings before interest and tax බෙදනවා sales වලින්. එතකොට මේ net profit margin එක මේ කලින් එක තියෙන profit after tax බෙදීම sales. මේ තුන්වෙනි එක තියෙන්නේ අපේ operating profit එක ගන්න විදිය. එතකොට ඒකෙදි අපේ මේ profit එකට අපි tax උයි interest උයි ඇතුළත් කරන්න ඕනේ. එතකොට දැන් මේකේ අපිට දීලා තියෙනවා net income before tax මිලියන 4ක්. එතකොට net income කියන්නේ profit before tax මයි. එතකොට මේකෙදි මේ මිලියන 4 tax එක ඇතුළත් වෙලා කියන්නේ tax එක අඩු කරන්න කලින් තමයි මේ දීලා තියෙන්නේ. එතකොට අපි මේ අපේ interest එක බලා ගන්න ඕනේ. එතකොට interest එක ගන්න දැන් මෙතන interest expense කියලා වෙනම දීලා නැහැ. හැබැයි අපිට මේ 6% mortgage debentures කියලා තියෙනවා 14000ක්. එතකොට මේ 6% එක තමයි අපේ interest rate එක. එතකොට අපි මේ mortgage debentures වල 14000න් 6% ගන්න ඕනේ interest expense එක හොයාගන්න. එතකොට ඒක තමයි මේ interest expense සමානයි 14000න් 106ක් අරගෙන තියෙනවා 840ක්. ඊට පස්සේ ඒ 840 අපේ profit before tax 4008 එකතු කරනවා. ඊට පස්සේ ඒක අපි බෙදෙන අපේ sales value එක 60000යි. ඊට පස්සේ අපේ operating profit එක එනවා 100ට 8.067. ඒ වගේම ඊට පස්සේ අපේ cost of goods sold ratio එකත් අපිට ගන්න පුළුවන්. මොකද cost of sales එකයි sales value එකයි දෙකම දීලා තියෙන නිසා. එතකොට මේ තියෙන අපේ cost of sales value එක 51,600,000. ඒක අපි බෙදන අපේ sales value එක 60000න්. ඊට පස්සේ අපිට එනවා 86ක් cost of sales ratio. ඊට පස්සේ අපේ profitability ratios investment එකත් එක්ක රිලේට් වෙන එක. ඒ කියන්නේ return on investment තමයි පළවෙනි එක. ඊට පස්සේ return on investment අපිට දෙවිදියකට ගන්න පුළුවන්. ඒ return on total asset එකයි return on net asset එකයි. ඊපස්සේ return on total asset එක අපි ගන්න earnings before interest and tax බෙදනවා total assets වලින්. ඊට අපි earnings before interest and tax මෙතන හොයාගෙන තියෙනවා 4840. ඊට පස්සේ total asset අපිට දීලා තියෙනද 40000යි. එතකොට total asset එකකින් බෙදනවා earnings before interest and tax. එතකොට අපිට එනවා return on total asset එක 12.1. ඊට පස්සේ return on net asset එක earnings before interest and tax එක බෙදනවා net asset එකකින්. net asset එක තමයි එන 40000න් අපි අඩු කරනවා අපේ liabilities ටික වගකීම් ටික අඩු කරනවා. ඒ කියන්නේ අපේ මේ equity ටික තමයි net asset එක වෙන්නේ. එතකොට ඒක එකතු වෙන්නේ 10000 2000 8000. එතකොට එතන 20000ක් වෙනවා. එතකොට අපි earnings before interest and tax 4840 බෙදනවා net asset 20000න්. ඊට පස්සේ අපිට return on net asset එක එනවා 24.2. ඊට පස්සේ මේ return on equity එක ගන්න profit after tax බෙදනවා equity වලින්. මම කලින් කිව්වේ මේ ඒ equity එකට ගන්න මේ ordinary shares විතරයි කියලා. හැබැයි ඇත්තටම shareholders equity කිව්වහම ඒක net asset කියලාත් කියනවා. ඒ නිසා එතකොට net asset එක ගන්න asset minus liabilities නේ. එතකොට මේ මුළු equity එකම ගන්න ඕන. එතකොට ඒ return on equity එකේ equity එකට share මේ ordinary එක විතරක් නෙමෙයි මේ equity share capital preference share capital reserves and surplus ඒ ටිකම ගන්න ඕනේ මුළු equity එකම. එතකොට එතන 20000. එතකොට profit after tax 2000 බෙදනවා equity 20000න්. එතකොට 10%ක් එනවා. එතකොට මේ අර earnings per share එකේ dividend per share එකේ තමයි මේ ordinary shares විතරක් ගන්නෙ. ඒක මේ අපිට හොයන්න බෑ මොකද ඒගොල්ලෝ ප්‍රමාණය shares ප්‍රමාණය දීලා නැති නිසා.
හැබැයි ඒ දෙකට තමයි ordinary shares විතරක් ගන්නෙ. නැත්නම් return on equity එකේ මුළු share ප්‍රමාණයම ගන්නවා. ඒ ටික තමයි තියෙන්නේ. අපි අපේ අලුත් පාඩමට යමු. capital investment decisions. දැන් ප්‍රාග්ධන ආයෝජන තීරණ. එතකොට introduction එකේ තියෙනවා an efficient allocation of capital is the most important finance function in the modern epoch. It involves decision to commit the firm's funds to the long-term assets. එතකොට මේ capital investment decision එකක් නැත්නම් efficient allocation of capital is the most important finance function. එතකොට මේ ඒ capital investment decision එකක් කියන්නේ අපේ company එකේ තියෙන funds නැත්නම් අරමුදල් අපි long term assets ජංගම නොවන වත්කම් වල invest කරන එකට තමයි මේ capital investment decision එක කියන්නේ. ඒකට capital budgeting or investment decisions are of considerable importance to the firm since they tend to determine its value by influencing its growth, profitability and risk. එතකොට capital investment decision එකට අපි capital budgeting කියලා කියනවා. එතකොට මෙන්න මේ capital investment decision එක company එකට ගොඩක් වැදගත් වෙනවා. මොකද company එකේ growth එකටයි profitability එකටයි ඒක ගොඩක් බලපානවා. තව ඒකේ decision එකෙන් අපිට ලැබෙන risk එකකුත් තියෙනවා. In this topic we focus on the nature and evaluation of capital investment decisions. ඒත් capital investment decisions ගැන තමයි මේ පාඩමේ තියෙන්නේ. එතකොට investment decisions. The investment decision of the firm is generally known as the capital budgeting or capital expenditure decision. The investment decision එක කලින් කිව්වා වගේ අපි capital budgeting කියලාත් කියනවා, capital expenditure decision කියලාත් කියනවා. A capital budgeting decision may be defined as the firm's decisions to invest its current funds most efficiently in the long-term assets in anticipation of an expected flow of benefits over a series of years. එතකොට මේ capital budgeting decision කියලා කියන්නේ company එකක් ඒගොල්ලන්ට දැනට තියෙන අරමුදලෙන් ඒ අරමුදල ඉන්වෙස්ට් කරනවා long term assets වල නැත්නම් ජංගම නොවන වත්කම් වල ඒගොල්ලෝ ඒක ඉන්වෙස්ට් කරනවා. එතකොට ඉන්වෙස්ට් කරනවා කියන්නේ මේ ඒක වියදම් කරනවා long term assets ගන්න කම්පැනි එකට. එතකොට ඒ වියදම් කිරීමෙන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ඒ assets වලින් ප්‍රතිලාභ නැත්නම් වරප්‍රසාද ඒ assets වලින් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා over series of years. ඒ කියන්නේ අවුරුද්දකට වඩා වැඩි කාලයක් ඒගොල්ලෝ ඒ asset වලින් ප්‍රතිලාභ බලාපොරොත්තු වෙනවා. The long-term assets are those which affect the firm's operations beyond the 1 year period. The long-term asset එකක් කියන්නේ අවුරුද්දකට වඩා වැඩි කාලයක් කම්පැනි එකක රැඳෙන දෙයක්. ඒ නිසා ඒක මේ ඒ කම්පැනි එක පුරාවටම ඒ කියන්නේ asset එකේ life time එකේම මේ ඒ කම්පැනි එකට අවශ්‍ය නැහැ. කියන්නේ කම්පැනි එකෙන් ඒ කම්පැනි එක asset එකෙන් ප්‍රයෝජන ගන්නවා. එතකොට the firm's investment decisions would generally include expansion, acquisition, modernization and replacement of the long-term assets. එතකොට ගොඩක් වෙලාවට අපි හිතන්නේ investment decision එකක් company එකක investment decision එකක් කියන්නේ අලුත් asset එක ගන්නවා කියලා විතරයි. ඒ කියන්නේ acquisition එකක් වෙනවා කියලා විතරයි. හැබැයි ඇත්තටම investment decision එකක් කියද්දී ඒක expansion එකක් වෙන්න පුළුවන්, modernization, replacement. expansion එකක් කියන්නේ පුළුල් කරනවා. දැන් හිතමුකෝ අපි building එකක invest කරොත් එතකොට ඒ building එක ටික කාලයක් යද්දී අපිට හිතෙනවා මේකේ ඉඩ මදි කියලා. එතකොට අපි ඒක ලොකු කරනවා. ඉතින් ඒකටත් අපි invest කරන්න ඕනේ. එතකොට ඒකත් investment decision එකක්. එතකොට තියෙනවා modernization. modernization කියන්නේ නවීකරණය. එතකොට දැන් තාක්ෂණයේ දියුණු වෙන්න companies උත් ඒ හා සමානව දියුණු වෙනවා. එතකොට ඒගොල්ලෝ දැන් දැන් බැලුවත් ගොඩක් companies digital තාක්ෂණය යොදා ගන්න. එතකොට ඒකත් නවීකරණයේ උදාහරණයක්. ඒකට replacement කියන්නේ පරණ asset එකක් පරණ asset එකට අලුත් asset එකක් ගන්න එක තමයි replacement එකක් කියන්නේ.
The sale of a division or business or disinvestment of business is also analyzed as an investment decision. එතකොට අපි purchase එකක් විතරක් නෙවෙයි business එකක් නැත්නම් business එකේ කොටසක් විකුණන එකත් අපි investment එකක් හැටියට සලකනවා. investment decision එකක් හැටියට සලකනවා. ඒකට activities such as changing the methods of sales distribution or undertaking an advertisement campaign or research and development program have long-term implications for the firm's expenditure and benefits, and therefore they may also be evaluated as investment decisions. එතකොට මේ changes in the methods of sales distribution, undertaking an advertisement campaign or research and development program මේවත් investments හැටියට අපිට සලකන්න පුළුවන්. මොකද advertisement campaign එකක් ගත්තොත් ඒ කියන්නේ දැන් අපේ company එකක product එක තියෙනවා. ඒ product එක අපි advertise කරන්න ඕනේ. මොකද advertisement එකෙන් තමයි මිනිස්සු දැනගන්නේ ඔය product එක ගැන. එතකොට මේ advertisement එකෙන් ලොකු වෙනසක් company එකට වෙනවා. මොකද මිනිස්සු දැනගත්තාම ඒගොල්ලෝ මේ ප්‍රොඩක්ට් එක ගන්නවා. ඒ නිසා ඒක ඒ ප්‍රොඩක්ට් එක ඇති ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. ඒ නිසා මේ කම්පැනි එකට ඇඩ්වර්ටයිස්මන්ට් කැම්පේන් එකකින් ලොකු වෙනසක් වෙනවා. ඒකට රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් උත් එහෙම එකක් තමයි. මොකද අපි ප්‍රොඩක්ට් එකක් මාකට් එකට ඉන්ට්‍රොඩියුස් කරන්න කලින් නැත්නම් ඒක මැනුෆැක්චර් කරන්න කලින් අපි හොයලා බලනවා කියන්නේ රිසර්ච් එක කරලා බලනවා මේ ප්‍රොඩක්ට් එක කොහොම එකක් වෙන්න ඕනේද මේ කොහොමද තියෙන්න ඕනේ කියලා රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. ඒ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ප්‍රෝග්‍රෑම් එක හොඳට කරොත් අපි නිෂ්පාදනය කරන ඒ කියන්නේ භාණ්ඩ ගොඩක් සාර්ථක වෙන්න පුළුවන් මාකට් එකේ. ඒ නිසා ඒකත් බලපානවා. එතකොට මේවා අපි මේ investment decision කියලා සලකනවා. It's a features of investment decisions. The investment decision එකේ තියෙන පුළුවන් ලක්ෂණ. The exchange of current funds for future benefits. එතකොට අපේ දැන් තියෙන අරමුදල හුවමාරු කරගන්නවා ඉස්සරහට කියන්නේ ඉස්සරහට ලැබෙන benefits. කියන්නේ future benefits. අපේ funds අපි දෙනවා ඒකෙන් අපි future benefits ඒ asset එකෙන් benefits බලාපොරොත්තු වෙන්න පුළුවන්. Main stages in the capital budgeting cycle. එතකොට stages 6ක් තියෙනවා. පළවෙනි එක forecasting investment needs. forecasting investment needs ඒ කියන්නේ forecast කරනවා කියන්නේ ප්‍රෝකතනය කරනවා අපි බලනවා අපිට මොනවාද කම්පැනි එකට මොනවාද තියෙන අවශ්‍යතා කියලා. ඊට පස්සේ අවශ්‍යතා සපුරා ගන්න තියෙන projects මොනවාද කියලා අපි අඳුන ගන්නවා. ඊට පස්සේ තියෙනවා appraising the alternatives. appraising the alternatives කියන්නේ අපි මේ අපිට කියන්නේ දැන් මොනවා හරි අවශ්‍යතාව තිබ්බම අපි එක දෙයක් විතරක් බලන්නේ තව මොනවද තියෙන විකල්ප කියලා බලනවා. එතකොට මේ විකල්ප ඇගීම් තමයි appraising the alternatives. ඊට පස්සේ තියෙනවා selecting the best alternatives. එතකොට මේ alternatives අපි ඔක්කොම ටෙස්ට් කරලා අපි හොයාගන්නවා මොකද්ද හොඳම විකල්ප කියලා. ඊට making the expenditure. ඊට අපි තෝරාගත්ත හොඳම alternative එකට අපි වියදම් කරනවා. ඒ asset එකට අපි invest කරනවා. ඊට පස්සේ ඒක ඉන්වෙස්ට් කරාට පස්සේ අපි ඒ ප්‍රොජෙක්ට් කියන්නේ නොසල කියන්නේ ඊට පස්සේ එතනින් ඉවර වෙන්නේ නැහැ. ඒක අපි ඒ ඇසෙට් එක පුරාවට මේ ඉවැලුවේට් කරලා බලනවා මේක හොඳයිද නැද්ද කියලා. මොනිටරින් ප්‍රොජෙක්ට්ස් ඒක තමයි අන්තිම ස්ටෙප් එක. ඊට පස්සේ investment appraisal has the following features. investment appraisal කියන්නේ ආයෝජන ඇගීම. එතකොට ඒකේ ලක්ෂණ තියෙනවා assessment of the level of expected returns earned for the level of expenditure made. ඒ කියන්නේ අපි කරන expenditure එකට නැත්නම් අපි කරන investment එකට ඒ investment එක cover වෙන්න අපිට ඒ asset එකකින් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිලාභ අපිට ලැබෙනවද? එතකොට ඒක assess කරලා බලනවා. expenditure එකයි අපි පළවෙනියෙන් කරපු expenditure එකයි ඊට පස්සේ අපිට ඒකෙන් ලැබෙන ප්‍රතිලාභයි අපි assess කරලා බලනවා. ඊට පස්සේ estimates of future costs and benefits over the project's life. එතකොට දැන්
අපි හරියටම මේක දැන් ඉන්වෙස්ට් කරන්න කලින් මේ ඇගීම කරන්නේ. එතකොට අපිට හරියටම කියන්න බෑ මෙන්න මෙච්චරක් අපිට ඒ ඇසෙට් එකෙන් ප්‍රතිලාභ ලැබෙනවා කියලා. ඒක එස්ටිමේට් කරන්න ඕන, එස්ටිමේට් කරන්න ඕන. එතකොට ඒ ඇසෙට් එකේ නැත්නම් ප්‍රොජෙක්ට් එකේ ලයිෆ් ටයිම් එකේ අපිට තියෙන පුළුවන් කොස්ට් එකයි ඒකෙන් ලැබෙන බෙනිෆිට්ස් උයි අපි ඔක්කොම එස්ටිමේට් කරන්න ඕනේ. Looking at investment appraisal involves us in stage 3 and 4 of this cycle above. එතකොට මේ budgeting cycle එක ගද්දී මේ investment appraisal කියන එක වැදගත් වෙන්නේ මේ 3 වෙනි එකයි 4 වෙනි එක. Appraising the alternative, selecting the best alternative. ඒකට investment appraisal එක වෙන්නේ මෙන්න ඒ step දෙකේ තමයි. 3 වෙනි එකයි 4 වෙනි එකයි. එතකොට මේ capital budgeting නැත්නම් capital investment decision එකේ වැදගත්ම එක තමයි මේ investment appraisal කියන එක. ඒක තමයි අපි ඉස්සරහට ඉගෙන ගන්න. The categories of capital expenditure projects. Maintenance, replacing old or obsolete assets for example. ඒ කියන්නේ දැන් company එකකදී capital expenditures එක ආකාරයෙන් අපිට තියෙනවා. එකක් තමයි maintenance. ඒ කියන්නේ දැන් අපි එක asset එකක් අරගෙන කියන්න බෑ මේක මේ business එක පුරාවටම use කරන්න පුළුවන් කියලා. ඒක පරණ වෙද්දී අපිට අලුත් එකක් ගන්න ඕනේ. ඒක තමයි maintenance කියන්නේ. ඊට පස්සේ profitability තියෙනවා. Quality, productivity or location improvement for example. එතකොට profitability එක වැඩි කරගන්න අපි අපේ company එකේ වෙන ප්‍රොඩක්ෂන් එක ඊට පස්සේ අපි ප්‍රොඩියුස් කරන බාන්ඩ් වල ක්වොලිටි එක ඒවා ඔක්කොම වැඩි දියුණු කරන්න ඕනේ ප්‍රොෆිටබිලිටි එක ඉන්ක්‍රීස් වෙන්න. ඊට පස්සේ එක්ස්පැන්ෂන්, new products, markets and so on. එක්ස්පැන්ෂන් කියන්නේ අපි අලුතෙන් products market එකට introduce කරනවා. අන්න ඒ වගේ ඒ ටික තමයි ඒකත් එක capital expenditure එක. ඊට පස්සේ indirect, social and welfare facilities. Social and welfare කියන්නේ අපි public එකට කරන expenditures. public එකේ කියන්නේ මොනවා හරි ඉස්කෝලයක් හදන්න උදව් කරන මේ වගේ ඒවා තමයි social welfare facilities කියන්නේ. එතකොට when a proposed capital project is evaluated, the costs and benefits of the project should be evaluated over its foreseeable life. This is usually the expected useful life of the non-current asset to be purchased, which will be several years. This means that estimates of future costs and benefits call for long-term forecasting. එතකොට මේ අපි දැන් capital projects අඳුන ගද්දී ඒකේ මොනවාද cost මොනවාද benefits කියලා අපි ඒ project එකේ life time එකේ තියෙන cost එකයි benefit එකයි අපි evaluate කරලා බලන්න ඕනේ. This is usually the expected useful life. ඒ කියන්නේ දැන් මේ project එකක් කියන්නේ ගොඩක් වෙලා non current asset එකනේ. එතකොට non current asset වල useful life එකක් තියෙනවා. ඒ useful life එක පුරාවටම තියෙන cost benefits තමයි අපි evaluate කරලා බලන්නේ. ඒ දෙක තමයි අපි assess කරලා බලන්නේ. This means එතකොට මේ non current asset එකක් කියන්නේ ඒක අවුරුද්දකට වඩා වැඩි කාලයක් අපි ඒ පුරෝගතනය කරන්න ඕනේ. කියන්නේ අවුරුද්දකට මේ cash outflow ඒ කියන්නේ මෙච්චර ගාණක් යනවා ඒකෙන් ඒ asset එකෙන් අපිට මෙච්චර ගාණක් එනවා කියලා එක අවුරුද්දකට විතරක් කියලා බෑ. ඒ අවුරුද්දකට වඩා වැඩි කාලයක් asset එක පාවිච්චි non current asset එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ asset එකේ useful life එක පුරාවටම තියෙන cost එක benefit එක අපි forecast කරන්න ඕනේ. ඒක evaluate කරන්න ඕනේ. එතකොට මේ දේවල් අපි investment appraisal එකෙන් කරනවා. එතකොට මේ investment appraisal methods කිහිපයක් තියෙනවා. The range of methods that business organizations use can be categorized one of two ways: traditional methods and modern methods, or non-current methods and discount methods. එතකොට ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. traditional method එකයි modern method එකයි. traditional method එකට අපි non discount method කියලාත් කියනවා. modern method එකට discount method කියලාත් කියනවා. එතකොට මේ traditional method එකේ ಜಾති දෙකක් තියෙනවා. ඒ තමයි payback period එකයි accounting rate of return. ඊට පස්සේ තියෙන්නේ modern methods නැත්නම් discount methods.
ඒකේ තුනක් ಜಾති තුනක් තියෙනවා net present value method, internal rate of return method, profitability index methods. එතකොට මේ ටිකෙන්ම අපිට ගොඩාක්ම වැදගත් වෙන්නේ මේ net present value කියන method එක. එතකොට අපි පළවෙනි traditional methods කියන්නේ මොනවද කියලා බලමු. traditional methods කියේදී එකක් තියෙන්නේ payback period එකයි accounting rate of return. The payback period is the time required to recover the initial investment in a project. This is literally the amount of time required for the cash inflows from a capital investment project to equal the cash outflows. The usual way that firms deal with deciding between two or more competing projects is to accept the project that has the shortest payback period. Payback is often used as an initial screening method. එතකොට payback period එක කියන්නේ අපි දැන් initial investment එකක් කරනවා නේ, නැත්නම් initial කියන්නේ expenditure එක මොනවා හරි asset එකක් අපි ගන්නවා. ඒක තමයි අපි initial investment එක. ඒ initial investment එක cover කරන්න අපිට කොච්චර කාලයක් යනවද කියලා. ඒ කියන්නේ අපේ initial investment එක අපි cash outflow එකක් කියලා සලකනවා. මොකද ඒක අපේ company එකේ cash එළියට යනවා. ඒක නිසා ඒක cash outflow එකක්. ඊට පස්සේ asset එක ගත්තට පස්සේ ඒ asset එකෙන් අපිට ඉස්සරහට ප්‍රතිලාභ ලැබෙනවා. ඒවට අපි කියන්නේ cash inflows කියලා. එතකොට මේ cash outflow එක cash inflows වලින් cover වෙන්න කොච්චර කාලයක් යනවද කියලා calculate කරන එක තමයි අපි payback period කියන්නේ. Because the usual way that firms deal with deciding between two or more competing projects is to accept the project that has the shortest payback period. ඒ කියන්නේ දැන් අපි projects දෙක තුනක් අගින් කරනවා කියලා හිතමුකෝ. එතකොට ඒ තුනේදීම අපි කියන්නේ තුනේම payback periods අරගෙන අපි තෝරගන්නේ අඩුම payback period තියෙන project එක. හරිද? මේකෙන් ගන්න අඩුම payback period එක තියෙන project එක. ඊට පස්සේ payback is often used as an initial screening method. එතකොට මේක නිකන් ප්‍රාථමික වශයෙන් පාවිච්චි කරන method එකක් විතරයි. මේක අපිට කියන්නේ ගැඹුරින් මේ method එක use කරන්න බෑ. මේක නිකන් basic එකක් විතරයි. ඊට පස්සේ මේ payback period එකේ advantages disadvantages තියෙනවා. Advantages of payback. It is popular because of its simplicity. මේක හරිම ලේසි හදන්න. ඒ නිසා මේ method එක ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා මේක ලේසි නිසා. ඊට පස්සේ දෙවෙනි එක in a business environment of rapid technological change, new plant and machinery may need to be replaced sooner than in the past. So quick payback on investment is essential. ඒ කියන්නේ අපේ තියෙන ටෙක්නොලොජි එකත් එක්ක අපිට asset එකක් replace කරන්න තියෙන probability එක ගොඩක් වැඩි. මේක රිප්ලේස් කරන්න තියෙන අවස්ථා ගොඩක් වැඩි. ඒ කියන්නේ ඉක්මනටම ඒ ඇසෙට් එක ගෙවිලා යනවා. ඒ නිසා අපි ඒ ඇසෙට් එකෙන් ඉක්මනටම ප්‍රතිලාභ බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ තුන්වෙනි එක තමයි the investment climate in demands that investors are rewarded with fast returns. Many profitable opportunities for long-term investment are overlooked because they involve a longer wait for revenues to flow. ඒ කියන්නේ investors ලා ගොඩක් වෙලාවට demand කරන්නේ fast returns දෙන්න පුළුවන් projects වලට. ඒ කියන්නේ project එක අපි ගත්තට පස්සේ ඒක අපි පාවිච්චි කරන්න ගත්තාම ඉක්මනටම අපිට ඒ asset එකෙන් ප්‍රතිලාභ ලැබෙනවා නම් investors ලා ගොඩක් වෙලාවට demand කරන්නේ ඒ වගේ එකක්. ඒකට සමහර profitable opportunities කියන්නේ සමහර projects තියෙනවා ඒව ගොඩක් profitable වෙන්න පුළුවන්. හැබැයි ඒකේ ප්‍රතිඵලය අපි දකින්නේ ටික කාලයක් ගියාට පස්සේ. හරිද? ඒ ටික තමයි advantages. එතකොට disadvantages of payback. It lacks
objectivity. Who decides the length of optimal payback time? No one does. It is decided by pitting one investment opportunity against another. එතකොට මේකේ disadvantage එකක් තියෙන්නේ අපිට තනි project එකක් අරගෙන ඒක කියන්න බෑ මේක හොඳයිද මේක නරකයිද කියලා. එතකොට ගොඩක් වෙලාවට මේක projects කිහිපයක් අරගෙන තමයි test කරන්න ඕනේ. ඒකට එකිනෙකට සසඳලා බලලා තමයි කියන්නේ මේක අඩුයි නම් මේක තමයි හොඳ කියලා. නැත්නම් මේක තනි ප්‍රොජෙක්ට් එකක් හැටියට අරගෙන ඇගීම් කරලා කියන්න බෑ හොඳයිද නරකයිද කියලා. මොකද මේ නිකන් පොදු payback period එකක් නෑ. මෙන්න මේක තමයි මේ වගේ payback period එකක් තමයි තියෙන්න ඕන කියලා. එහෙම පොදු measurement එකක් නෑ. ඒ නිසා මේක තනි ප්‍රොජෙක්ට්ස් හැටියට යූස් කරද්දී ඒ ඉන්වෙස්ට්මන්ට් එක හොඳයින්ද නරකයිද කියලා කියන්න බෑ. ඒක ඩිස්ඇඩ්වාන්ටේජ් එකක්. ඊට පස්සේ දිනවා cash flows are regarded as either pre payback or post payback but the latter tend to be ignored. ඒ කියන්නේ දැන් අපි initial investment එක කරනවානේ. ඒ කියන්නේ cash outflow එක වෙනවා. ඊට පස්සේ අපිට cash inflows ටික company එකට එනවා. ඒ cash inflows initial investment එක cover කරාම අපි එතනින් ඒ payback period එක නැත්නම් ඒ ඇගීම ඉවර කරලා දානවා. ඊට පස්සේ එතනින් එහාට දැන් cash outflow එක අපි cover කරාට පස්සේ අපිට එන cash inflows ටික අපි සලකලා බලන්නේ නැහැ. ඒක ignore කරලා දානවා. ඊට පස්සේ payback takes no account of the effect on business profitability. Its sole concern is cash flow. එතකොට payback period එක profits ගණන් ගන්නේ නැහැ. ඒකේ payback period එක පාවිච්චි කරන්නේ cash flows විතරයි. හරිද? ඊට පස්සේ මේකේ accept reject criteria එක තියෙනවා. If the actual payback period is less than the predetermined payback period, the project would be accepted. If not, it would be rejected. ඒ කියන්නේ predetermined payback period කියලා කියන්නේ අපි කලින් තීරණය කරන මිනුම. ඒ කියන්නේ අපි කියනවා මෙන්න මෙච්චර කාලයක් තමයි payback period එක වෙන්න ඕනි කියලා. හැබැයි මේ payback period එකට වඩා අපිට actual එක පොඩි නම් ඒක අපි accept කරනවා. එහෙම නැත්නම් ඒ predetermined payback period එකට වඩා actual එක වැඩි නම් ඒක අපි reject කරනවා. එතකොට මේ example එක දීලා තියෙනවා project cost is 30,000 and the cash inflows are 10,000. The life of the project is 5 years. Calculate the payback period. එතකොට මේ project එකේ lifetime එක අවුරුදු 5යි. cash inflows තියෙනවා 10,000ක්. ඊට පස්සේ මේ project එකේ initial investment එක නැත්නම් cost එක 30,000යි. එතකොට මේකේ වෙලා තියෙන මේ cash inflows 10,000යි කියන්නේ ඒක annual cash inflow එකකින් කියන්නේ එක අවුරුද්දක තමයි මේ 10,000 එන්නේ. එතකොට මේ 10,000 equal cash inflows කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ අවුරුද්දෙන් අවුරුද්ද මේ cash inflow එක වෙනස් වෙලා නැහැ. හැම අවුරුද්දම 10,000 තමයි අපිට cash inflow එකක් හැටියට ලැබෙන්නේ. අවුරුදු 5 පුරාවට අවුරුද්දෙන් අවුරුද්දට cash inflows අපිට 10,000 තමයි ලැබෙන්නේ. එතකොට අපි මේ payback period එක calculate කරද්දී අපිට වෙනම කියන්නේ අවුරුද්දෙන් අවුරුද්ද ගන්න අවශ්‍ය නැහැ. මොකද cash inflows සමාන නිසා. ඒ නිසා අපි අපේ project cost එක තියෙනවා 30,000 අපි බෙදනවා 10,000ෙන්. එතකොට එනවා අපිට payback period එක 3 years කියලා. ඒ කියන්නේ cash inflows වලින් අපිට project cost එක cover කරන්න අවුරුදු 3ක් යනවා. 10,000ෙන් cash inflows 10,000ෙන් project cost 30,000 cover කරන්න අපිට අවුරුදු 3ක් යනවා. ඒක තමයි payback period එක. දැන් අපි හිතමුකෝ අපිට මේක equal cash inflows නැවිලා තියෙන්නේ. අපිට අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් cash flows ආවොත් අපි කොහොමද ඒක හදන්නේ? මේ self practice questions වල දෙවෙනි එකේ තියෙනවා the cash inflows and outflows associated with a project are as follows. ඊට පස්සේ at start
1,20,000 දීලා තියෙනවා. මේක තමයි අපේ ඉනිෂියල් ඉන්වෙස්ට්මන්ට් එක. ඊට පස්සේ ඒ ඇසෙට් එකෙන් අපිට ලැබෙන කැෂ් ඉන්ෆ්ලෝස් තමයි මෙතන දීලා තියෙන්නේ year 1, year 2, year 3. ඊට පස්සේ residual value of project at the end of 3 years. residual value කියන්නේ scrap value එක. නැත්නම් සුන්බුන්නගේ 1,20,000යි. ඊට පස්සේ අපේ payback period එක මේ project එකේ payback period එක තමයි අහලා තියෙන්නේ. ඒක බලද්දී දැන් අපේ years ටික තියෙනවා, cash flows ටික තියෙනවා. මේ cash flows වල 1,20,000 තමයි cash outflow එක. ඒක තමයි bracket ඇතුලේ දාලා තියෙන්නේ. ඊට පස්සේ අපේ inflows ටික දීලා තියෙනවා 40,000 50,000 60,000. මේ සුන්බු නගයත් අපි inflow එකක්. ඒකත් අපි දාලා තියෙනවා 20,000. ඊට පස්සේ අපි accumulated cash flows එකතු වෙච්ච cash flows ටික මෙතන තියෙනවා. එතකොට මේ අපි කරපු investment එක. එතකොට පළවෙනි අවුරුද්ද අවසානයේ අපිට cash inflow එකක් තියෙනවා 40,000ක. එතකොට 1,20,000න් 40,000 අඩු වෙනවා. එතකොට 80,000. ඒ 80,000න් දෙවෙනි අවුරුද්දේ 50,000ක cash inflow එකක් වෙලා තියෙනවා. එතකොට 80,000 50,000න් අඩු වෙනවා 30,000. හරිද? එතකොට තුන්වෙනි අවුරුද්දේ cash inflow එකක් තියෙනවා 60,000ක්. හැබැයි අපිට 30,000යි cover කරන්න තියෙන්නේ. ඒ නිසා මේ තුන්වෙනි අවුරුද්දේ මාස 12ම යන්නේ නැහැ. අවුරුද්දෙන් මාස ගානක් විතරයි මේ යන්නේ මේ 30,000 cover කරන්න. එතකොට අපි බලනවා 30,000 බෙදනවා 60,000න් අපි මාස ගානකට එක ගන්නවා. ඒ නිසා අපි 12න් වැඩි කරනවා. එතකොට අපිට එනවා මාස 6ක්. එතකොට අපේ payback period එක වෙන්නේ අවුරුදු දෙකක් ගිහිලා තියෙනවා. තුන්වෙනි අවුරුද්දම යන්නේ නැහැ. තුන්වෙනි අවුරුද්දෙන් මාස 6යි ගිහින් තියෙන්නේ payback period එකට. එතකොට අපිට යන්නේ 2 years and 6 months. මෙතන දීලා තියෙනවා ABCD. අපේ උත්තරය වෙන්නේ 2 years and 6 months. එතකොට අපි ඊළඟ method එකට යනවා average rate of return නැත්නම් accounting rate of return. The accounting rate of return expresses the profits arising from a project as a percentage of the initial capital cost. මේ accounting rate of return එකේ තියෙන්නේ project එකේ තියෙන profits initial capital cost එකේ percentage එකක් හැටියට පෙන්වුම් කරන එක තමයි accounting rate of return එකේ තියෙන්නේ. එතකොට මතක තියාගන්න accounting rate of return එකේ විතරයි අපි profits පාවිච්චි කරන්නේ. අනිත් ඒවල අපි cash flows use කරනවා. හැබැයි accounting rate of return එකේ අපි ගන්න profits. However, the definition of profits and capital cost are different. Example, the profits may be taken to include depreciation or they may not. One of the most common approaches is as follows. එතකොට මේ ARR එක නැත්නම් accounting rate of return එක අපිට සූත්‍ර කීපයක් පාවිච්චි කරලා හදන්න පුළුවන්. ඒ කියන්නේ initial capital cost එක අරගෙන හදා ගන්න පුළුවන්. නැත්නම් average එක අරගෙන හදා ගන්න පුළුවන්. ඒකෙන් අපිට මේකක් තමයි දීලා තියෙන්නේ ARR සමානයි average annual revenue එක බෙදනවා initial capital cost එකෙන්. එකක්. ඊට පස්සේ තියෙනවා ARR is also known as return on capital employed. ඒකට ARR return on capital employed කියලා අපි හඳුන්වනවා. මේ return on capital employed කියද්දී දැන් capital employed කියන්නේ අපි පාවිච්චි කරන ප්‍රාග්ධනය නැත්නම් ඉන්වෙස්ට් කරන ප්‍රාග්ධනයනේ. එතකොට ඒ ප්‍රාග්ධනයට අපිට ලැබෙන ප්‍රතිලාභ තමයි මේ return on capital employed එකෙන් අපි හොයාගන්නේ. එතකොට ඒ වගේම තමයි මේ ARR එකේදීත් අපේ initial capital cost එකට අපිට average annual revenue කොච්චරක්ද? يعني return එක කොච්චරක්ද කියලා හොයාගන්න තමයි අපි ARR උත් use කරන්නේ. එතකොට එහෙන් බලද්දී ARR එකයි return on capital employed එකයි දෙකම සමානයි. එතකොට the initial capital cost could comprise any or all of the following. එතකොට මේ initial capital cost එක නැත්නම් initial investment එක cost of new assets bought වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි අලුත් asset එකක් ගද්දි කියන්නේ අලුත් asset එකේ වටිනාකම නැත්නම් cost එක initial capital cost එක වෙන්න පුළුවන්. නැත්නම් net book value of existing assets to be used in the project. ඒ කියන්නේ මෙතන වෙලා තියෙන්නේ replacement එක. replacement එකේදී initial investment එක වෙන්නේ පරණ asset එකේ නැත්නම් අපේ company එකේ තියෙන asset එකේ net book value එක. investment in working capital
investment in කියන්නේ කාර්ක ප්‍රාග්ධනයේ investment එක වෙන්න පුළුවන්. ඊට පස්සේ capitalize R&D expenditure research and development expenditure එකක් වෙන්නත් පුළුවන් අපේ initial capital cost එක. ඊට පස්සේ මේක advantages disadvantages බලද්දී advantages තියෙනවා simplicity, this makes it relatively easy to understand. මේක සරල method එක නිසා මේක තේරුම් ගන්න ලේසි. දෙවෙනි එක තියෙනවා there is also a link with some accounting measures that are commonly used. ඒ කියන්නේ දැන් ARR එක return on capital employed එකට සමානයි කියලා කිව්වනේ. ඒක ඒතකොට return on capital employed කියන්නේ accounting measure එක. එතකොට මේ ARR එක accounting measures එකත් එක්ක relate වෙලා තියෙනවා. ඒක advantage එක. The accounting rate of return is similar to the return on capital employed in its construction. This may make the ARR easier for business planners to understand. එතකොට මේ ARR එක return on capital employed එක සමාන නිසා business planners ලාට නැත්නම් business එකේ තීරණ ගන්න අයට මේ ARR එක ලේසි තේරුම් ගන්න. නැත්නම් ARR එකෙන් decisions ගන්න ඒගොල්ලන්ට ලේසි වෙනවා. It is expressed in percentage terms and this again may make it easier for managers to use. මේක percentage එකක් වශයෙන් අපි පෙන්වන නිසා මේක managers ලාට ලේසි වෙනවා පාවිච්චි කරන්න. The disadvantages of ARR. The ARR doesn't take account of the project duration or the timing of cash flows over the course of the project. ඒ කියන්නේ timing of cash flows over the course of the project කියන්නේ time value of money. ඒක අපි තව ටිකක් ඉස්සරහා methods වල time value of money එක පාවිච්චි වෙනවා. හැබැයි මේ ARR එකේ time value of money එක consider කරන්නේ අපි කෙලින්ම cash flows නැත්නම් profits ටික අරගෙන තමයි ARR එක හදන්නේ. ඒ නිසා ඒකත් disadvantage එකක්. To say the concept of profit can be very subjective, varying with specific accounting practice and the capitalization of project costs. As a result, the ARR calculation for identical projects would be likely to result in different outcomes from business to business. Again, then project එකට ඒගොල්ලෝ profits හොයලා තියෙන විදිය එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. එතකොට එහෙම වෙද්දී අපි projects compare කරන්න යද්දී ඒකෙන් එන result එක අපිට වැරදෙන්න පුළුවන්. මොකද මේගොල්ලෝ use කරලා තියෙන profit එක calculate කරලා තියෙන විදිය වෙනස් වෙන්න පුළුවන් නිසා. There is no definitive signal given by the ARR to help managers decide whether or not to invest. This lack of a guide for decision making means that investment decisions remain subjective. ඒ කියන්නේ මේකත් අර payback period එක වගේමයි. තනි project එකක් ගත්තොත් අපිට කියන්න බෑ මේ investment එක හොඳයිද නරකයිද. කියන්නේ මේ ARR එකේ අපිට ඇවිල්ලා තියෙන result එක හොඳයිද නරකයිද කියලා investment එක කරගෙන යන්න. එතකොට ARR එකත් අපි project එකට සසඳලා බලලා තමයි ගොඩක් වෙලාවට decision එකක් දෙන්න පුළුවන්. Just accept reject criteria. If the actual accounting rate of return is more than the predetermined required rate of return, the project would be accepted. If not, it would be rejected. Predetermined required rate of return කියන්නේ අපි කලින් තීරණය කරපු rate එක තමයි predetermined required rate of return. එතකොට අපි කලින් හිතා ගන්නවා මෙන්න මෙච්චරක් මේ වගේ return එකක් තිබ්බොත් හොඳයි කියලා. හැබැයි ඒ රිටර්න් එකට වඩා කියන්නේ ඵලදායී වෙනවා කියලා කම්පැනි එකට කියලා අපි හිතනවා මේ predetermined required rate of return එක. හැබැයි ඒකට වඩා වැඩි වුණොත් actual accounting rate of return එක ඒක අපි accept කරනවා. හැබැයි ඊට වඩා අඩු වුණොත් අපි මේ project එක reject කරනවා. A project requires an initial investment of 800,000 and then earns net cash flows as follows. In addition, at the end of the 7-year project, the assets initially purchased will be sold for 100,000. එතකොට මේ project එකේ initial investment එක දීලා තියෙනවා ලක්ෂ 8ක්. ඊට පස්සේ ඒ project එකේ cash inflows දීලා තියෙනවා අවුරුදු 7ක් පුරාට.
ඊට පස්සේ කියලා තියෙනවා 7-year project, කියන්නේ end of the 7-year project, the assets initially purchased will be sold for 100,000. එතකොට මේ අපිට දීලා තියෙන්නේ අපේ scrap value. ඒක නැත්තම් සුන්බුන් අගේ. ඒ කියන්නේ අවුරුදු 7ක් ඉවර වෙද්දී අපිට මෙන්න මේ value එකට මේ asset එක sell කරන්න පුළුවන්. ඒක තමයි අපේ scrap value එක කියලා කියන්නේ. එතකොට මේකේ තියෙනවා determine the project's ARR using initial capital costs. B තියෙනවා average capital investment. එතකොට මේ දෙවිදියටම අපි ARR එක හදන්න ඕනේ. initial capital cost එකටයි average capital investment එකටයි. එතකොට අපේ data ටික අපි දාගන්නවා. initial investment එක ලක්ෂ 8යි, scrap value එක ලක්ෂයයි. හරිද? දැන් මේ අපිට මෙතන දීලා තියෙන්නේ cash flows. හැබැයි අපි ARR එක හදන්නේ profits වලට. ඒ නිසා අපි මේ cash flows ටික profits වලට convert කරන්න ඕනේ. ඒක අපි කරන්නේ දැන් මේ cash flows කියලා දීලා තියෙනවා අවුරුදු 7ෙම 100 200 400 හතරවෙනි අවුරුද්දේ 400 300 200 150 එහෙම දීලා තියෙනවා. එතකොට මේ cash flows වල depreciation ඇතුළත් වෙලා තියෙනවා. අපි මේ depreciation එක මේ cash flows වලින් අඩු කරන්න ඕනේ. එතකොට තමයි අපිට profit එක ලැබෙන්නේ. හරිද? දැන් මේ depreciation එක අපි හොයාගද්දී දැන් අපි ගොඩක් වෙලාවට depreciation එක වෙන්නේ straight line basis. ඒ කියන්නේ හැම අවුරුද්දෙම එකම depreciation value එකම තමයි තියෙන්නේ. ඒ නිසා අපි annual depreciation එක හොයාගද්දී මේ අවුරුද්දෙන් අවුරුද්දට depreciation එක අඩු කරනවට වඩා අපිට පුළුවන් මේ cash flows වල අවුරුදු 7ෙම cash flows වල එකතුව අරගෙන ඒ එකතුවෙන් අවුරුදු 7 depreciation එක අඩු කරන්න. හරිද? එතකොට අපි පළවෙනියෙන් අපි මේ අවුරුදු 7 දීලා තියෙන cash flows අපි එකතු කරනවා. හරිද? 100 200 400 400 300 200 150. එතකොට අපේ total cash flows එනවා 1750. ඊට පස්සේ අපේ depreciation එක නැත්නම් annual depreciation එක අපි හොයා ගන්නවා. එතකොට depreciation එක අපි ගන්නේ initial investment නැත්නම් cost එක asset එකේ cost එක ඒ කියන්නේ ලක්ෂ 8. ඒකට අපි 800 කියලා ගන්නවා. මේ cost එක තමයි 800. ඊට පස්සේ ඒකෙන් අපි scrap value එක අඩු කරනවා ලක්ෂය. මෙතන අඩු කරලා තියෙනවා මේ තියෙන්නේ 800 minus 100 scrap value එක අඩු කරලා තියෙනවා. ඒක අපි බෙදනවා useful life එකෙන්. එතකොට මේ project එකේ useful life එක වෙන්නේ අවුරුදු 7යි. අවුරුදු 7ෙන් අපි බෙදනවා. ඊට පස්සේ annual depreciation එක එනවා 100ක්. ඒ කියන්නේ අවුරුද්දක depreciation එක 100යි. එතකොට අපි බලනවා අවුරුදු 7ටම depreciation එක කොච්චරද කියලා. එතකොට 100 අපි වැඩි කරනවා 7ෙන්. එතකොට එනවා 700ක්. එතකොට මේ තියෙන්නේ depreciation for 7 years. අවුරුදු 4ටම තියෙන depreciation එක. ඊට පස්සේ අපි profit එක ගන්නවා. අපි profit එක ගන්න අපි total cash flows තියෙන 1750ක්. ඒ 1750න් අපි depreciation අවුරුදු 7 depreciation එක අඩු කරනවා 700. ඊට පස්සේ අපි total profit එක වෙනවා 1050. හරිද? ඊට පස්සේ අපි ගන්න ඕනේ අපි average annual profit එක. ARR එක calculate කරන්න අපිට ඕනේ අපේ average annual profit එක. එතකොට ඒක ගන්න අපි total profit එක ගන්නවා. ඒ total profit එක බෙදනවා අවුරුදු 7ෙන්. එතකොට 1050 බෙදනවා 7ෙන්. එතකොට අපේ average annual profit එක එනවා 150. ඊට පස්සේ අපිට පළවෙනියෙන් කියලා තියෙන්නේ initial capital cost එකට හදන්න කියලා. එතකොට ඒක ගන්නේ ARR equals average annual profit divided by initial capital cost. අපේ average annual profit එක තියෙනවා 150ක්. ඒක බෙදනවා අපි initial capital cost නැත්නම් initial investment එක වෙන්නේ ලක්ෂ 8. ඒකට අපි 800 කියලා ගන්නවා. ඒක 150 බෙදනවා 800න්. එතකොට අපිට එනවා 118.75. ඊට පස්සේ අපිට තියෙනවා average capital investment එකට ARR එක හදන්න. එතකොට අපි පළවෙනියෙන් අපේ average investment එක calculate කරලා ඉන්නවා. අපි පළවෙනියෙන් ගත්ත initial capital cost එකනේ. නැත්නම් initial investment එකනේ. දැන් අපි ගන්න average investment එක. average investment එක ගන්නේ initial investment එකට අපේ scrap value එක එකතු කරනවා. ඒක බෙදනවා දෙකෙන්. එතකොට ඒ කියන්නේ asset එකේ useful life එක පටන් ගන්න කලින් cost එක තමයි ලක්ෂ 8. එතකොට ඒ asset එක
asset එකේ useful life එක ඉවර වෙද්දී ඒකේ cost එක වෙන්නේ මෙන්න මේ scrap value එක කියන්නේ ලක්ෂය. හරිද? එතකොට මෙතන වෙලා තියෙන්නේ අපේ beginning cost එකයි ending cost එකයි එකතු කරලා ඒකේ average එක අරන් තියෙන එක. එතකොට අපි ලේසියට තමයි මතක තියාගන්නේ initial investment plus scrap value ඒක බෙදනවා දෙකෙන් average investment එක ගන්නවා. එතකොට අට 100 එකතු කරනවා 100 ඒ කියන්නේ scrap value එක බෙදනවා දෙකෙන්. එතකොට අපේ average investment එක ඇවිල්ලා තියෙනවා 450. ඊට පස්සේ ARR එක අපි හොයාගන්නේ ARR accounting rate of return equals average annual profit බෙදනවා average investment එකෙන්. average annual profit එක අපි දන්නවා 150යි. ඒක අපේ average investment 450න් අපි බෙදනවා. එතකොට අපිට එනවා 133.3. හරිද? එතකොට මේ traditional method එක නැත්තම් non discount method එකේ methods දෙක ජාති දෙක තමයි මේ payback period එකයි accounting rate of return එකයි. එතකොට මේ දෙකේම තියෙන එක තමයි දැන් ගොඩක් වෙලාවට අපේ මේ accept reject criteria එකේ කියලා තියෙනවානේ predetermined required rate of return අනේ වගේ දැන් ගොඩක් වෙලාවට ගණන් වලදී මෙහෙම දෙන්නේ නැහැ. එතකොට අපිට තනි ප්‍රොජෙක්ට් එකක payback period එකයි ARR එකයි calculate කරද්දී මෙහෙම predetermined කියලා values දෙන්නේ නැහැ. එතකොට අපිට කියන්න බෑ මේක accept කරන්න පුළුවන්ද reject කරන්න පුළුවන්ද කියලා. එතකොට ගොඩක් වෙලාවට මේ payback period එක අපි calculate කරනවා ARR එක calculate කරනවා. ඒ තනි project වලට එහෙම calculate කරද්දී අපිට ඒ accept reject කියන එක කරන්න අමාරුයි. හැබැයි ගොඩක් වෙලාවට ඉතින් projects කිහිපයක් දෙනකොට තමයි අපිට මේ methods දෙක ගොඩක්ම useful වෙන්නේ. මොකද ඒකෙන් තමයි අපිට කියන්න පුළුවන් මේ මොන investment එකද නැත්නම් මොන project එකද හොඳ කියලා. payback period එකේ අඩුම payback period එක තියෙන project එක තමයි හොඳ. ARR එකේ වැඩිම accounting rate of return එක තියෙන project එක තමයි හොඳ. ඊට පස්සේ අපි යනවා අපේ discounted cash flow methods වලට. එතකොට discounted cash flow methods කියලා අපිට තියෙන්නේ මෙන්න මේ net present value එකයි IRR එකයි profitability index එකයි. හැබැයි මීට කලින් අපිට මේ discounted cash flows නැත්නම් මේ present value time value of money එක ගැන තමයි මෙතන විස්තර කරලා තියෙන්නේ. මොකද ඒක අපිට වැදගත් වෙනවා අපේ discounted cash flow methods වලට. Got present values. Money can be invested to earn interest. If we offer the choice between 100,000 now and 100,000 at the end of the year, we naturally take the money now to get a year's interest. Financial managers make the same point when they say that money in hand today has a time value of money. Time value, sir. එතකොට finance වලදී අපි ගොඩක් වැදගත් දෙයක් තමයි මේ time value කියන එක. මොකද money වලට time value එකක් තියෙනවා. ඒ කියන්නේ ඒ time value එක බලලා තමයි financial managersලා ඒගොල්ලන්ගේ decisions ගන්න. මොකද ඒක තමයි ගොඩක්ම accurate වෙන්නේ, ගොඩක්ම effective වෙන්නේ. එතකොට මේ time value of money කියන්නේ මොකද්ද? මේ example එකේ හැටියට කියනවා අපිට choice එකක් තියෙනවා. එක්කෝ අපිට ලක්ෂයක් දැන් ගන්න පුළුවන් නැත්නම් අවුරුද්දක් අවසානයේ අපිට ලක්ෂයක් ගන්න පුළුවන්. එතකොට අපි ඒ ලක්ෂ ගන්නේ ඒ ලක්ෂ කියන මුදල අපි දැන් ගන්නවද නැත්නම් අවුරුද්ද අවසානයේ අපි ඒ ලක්ෂය ගන්නවද? එතකොට අපි හරියට finance management එක දන්නවා නම් අපේ choice එක නැත්නම් අපි තීරණය වෙන්නේ අපි ඒ ලක්ෂය දැන් ගන්නවා. මොකද ඒ ලක්ෂය දැන් ගත්තොත් අපිට ඒ ලක්ෂය ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ඒ ඉන්වෙස්ට් කළා අපිට ඒකෙන් ඉන්ට්‍රස්ට් එකක් ලබා ගන්න පුළුවන්. එතකොට දැන් හිතමුකෝ මම ලක්ෂ දැන් ගත්ත කියලා. එතකොට අවුරුද්දක් අවසානයේ මට ලක්ෂයක් ලැබෙනවට වඩා මට ලක්ෂ දැන් අරගෙන අවුරුද්දක් අවසානයේදී ඒ ලක්ෂ විතරක් නෙවෙයි ඒකට ඉන්ට්‍රස්ට් එකකුත් එකතු වෙලා තමයි ලැබෙන්නේ.
ඒ නිසා කියනවා a rupees today is worth more than a rupee tomorrow. ඒ කියන්නේ අද රුපියල වටිනවා හෙට රුපියලට වඩා. Rupees 100 has been invested in a bank account. Suppose banks are currently paying an interest rate of 6% per year on deposits. So after a year, this account will earn interest of 6. එතකොට මම කියන්නේ බැංක් එකේ ඉන්වෙස්ට් කරනවා රුපියල් 100ක්. එතකොට අවුරුද්දක් අවසානයේ මට ඒකට ඉන්ට්‍රස්ට් එකක් ලැබෙනවා. මෙතන ඉන්ට්‍රස්ට් රේට් එක දීලා තියෙනවා 6% කියලා. 106ක ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා. එතකොට අපේ ඉනිෂියල් ඉන්වෙස්ට්මන්ට් එක 100යි. ඒකෙන් අපිට ලැබෙන ඉන්ට්‍රස්ට් එක තමයි රුපියල් 6. එතකොට අවුරුද්ද අවසානයේ අපිට ලැබිලා තියෙනවා 106ක්. මේ example 3 එකේ තියෙනවා 100 is invested for 1 year at 6% will grow to a future value of 100 into 1.06 නැත්නම් rupees equals rupees 106. එතකොට අවුරුද්ද අවසානයේ නැත්නම් ඒකට අපි future value කියලා කියනවා. අපිට මේ දැන් තියෙන වගේ අපි ඒකට කියන්නේ present value ඉස්සරහට අපිට ලැබෙන මුදල නැත්නම් value එක අපි ඒකට කියනවා future value කියලා. එතකොට දැන් මේකේ දැන් මම රුපියල් 100ක් ඉන්වෙස්ට් කරලා තියෙනවා. අවුරුද්ද අවසානයේ මට future value එකක් ලැබිලා තියෙනවා 106ක් ඒ interest එකත් එක්ක. How much do we need to invest now in order to produce 106 at the end of the year? ඉතින් මේකේ reverse එක තමයි අහලා තියෙන්නේ. අවුරුද්ද අවසානයේ 106ක් ලබා ගන්න නම් අපි කොච්චරක් දැන් ඉන්වෙස්ට් කරන්න ඕනේද කියලා. ඒ කියන්නේ present value එක. Financial managers refer to this as the present value of the 106 payoff. The value of investment after 1 year මේ තමයි අපි future value එක ආය අපිට දීලා තියෙන්නේ. කියන්නේ initial investment එක තියෙනවා මේ අපිට එකතු වුණු interest එක ඒ තමයි 106. එතකොට 106 කියන්නේ අපි present value එක 106 කියන්නේ අපි future value එක. එතකොට future value එක 106 වෙද්දී 106 කියන future value එක ගන්න නම් අපි කොච්චරක් invest කරන්න ඕනේද දැන් නැත්නම් අපි present value එක කොච්චරද වෙන්න ඕනේ. එතකොට ඒක තමයි මේ රුපියල් 100 තමයි අපි present value එක වෙන්නේ. For an interest rate of R and a horizon of n years, the future value of the investment will be future value of 100. The රුපියල් 100 future value එක වෙන්නේ 100 අපි වැඩි කරනවා 1 plus R to the power n. එතකොට මේක තමයි future value එකේ සූත්‍රය. මේ P කියලා තියෙන present value එක present value එකෙන් අපි වැඩි කරනවා මේ 1 plus R to the power n. R කියන්නේ අපි interest rate එක, n කියන්නේ number of years. දැන් අවුරුදු ගාන. එතකොට the term 1 plus R to the power n is the compound value factor of a lump sum of ₹1 and it always has a value greater than 1 for positive R, indicating that the compound value factor increases as R and n increases. එතකොට මේ කියන්නේ මේ තියෙන 1 plus R to the power n. මෙන්න මේකට අපි compound value factor කියලා කියනවා. මොකද අපේ present value එක වැඩි කරනවා මෙන්න මේ compound value factor එකෙන්. එතකොට අපිට ලැබෙන future value එක වැඩි වෙනවා. මේ compound value factor එකක් කියන්නේ ඒ value එක වැඩි වෙන එක. එතකොට මේ future value එක present value එකට වඩා වැඩි වෙන්න ඕනේ. ඒක වැඩි වෙන්නේ R එකයි n එකයි positive R එක. කියන්නේ මේ interest rate එක positive වෙන්න ඕනේ. එතකොට අපේ present value එකට වඩා අපිට ලැබෙන future value එක වැඩි වෙනවා නැත්නම් compound වෙනවා. ඊට පස්සේ තියෙනවා earning interest on interest is called compounding or compound interest. In contrast, if the bank calculated the interest only on the original investment, it would be paid simple interest. එතකොට interest ಜಾති දෙකක් තියෙනවා, simple interest එකයි compound interest එකයි. අපිට වැදගත් වෙන්නේ compound interest එක. ඒක compound interest එක use කරලා තමයි අපි future value එක හොයාගන්නේ. එතකොට මේ simple interest එක කියන්නේ අපේ initial investment එකේ. කියන්නේ අපේ දැන්
initial investment එක අපි හැටියට ගත්තේ රුපියල් 100. රුපියල් 100න් අපි interest එක calculate කරද්දී අපිට රුපියල් 6ක් ආවා. ඒක තමයි simple interest එක වෙන්නේ. හැබැයි compound interest එකට අපි interest on interest කියලා කියනවා. දැන් හිතමුකෝ මම රුපියල් 100ක් ඉන්වෙස්ට් කරනවා. එතකොට ඒ රුපියල් 100 ඉන්වෙස්ට් කරද්දී අවුරුදු 5ක් අවසානයේදී simple interest එක බලද්දී ඒ simple interest එක අපි calculate කරන්නේ ඒ අපි ඉන්වෙස්ට් කරපු රුපියල් 100ෙන්. එතකොට හැම දැන් simple interest එක අපි කියමු 106යි කියලා. එතකොට ඒ 106 interest simple interest එක අපි initial investment එකෙන් calculate කරද්දී ඒ කියන්නේ රුපියල් 100 තමයි initial investment එක. ඒකෙන් simple interest එක 106යි. ඒ කියන්නේ interest එක වෙන්නේ රුපියල් 6යි. එතකොට ඒ අවුරුදු 5ටම එකතු වෙන interest එක රුපියල් 6යි. ඒ කියන්නේ අවුරුද්දෙන් අවුරුද්දට රුපියල් 6 තමයි simple interest එකක් හැටියට add වෙන්නේ මගේ initial investment එකට. හැබැයි compound interest එකකදී වෙන්නේ ඒ අවුරුද්දෙන් අවුරුද්දට වැඩි වෙනවා. ඒ කියන්නේ දැන් අපි පළවෙනි අවුරුද්ද ගත්තොත් මම රුපියල් 100ක් ඉන්වෙස්ට් කරනවා. ඒ පළවෙනි අවුරුද්ද අවසානයේ ඒ රුපියල් 100ට තමයි interest එක calculate වෙලා තියෙන්නේ. දැන් 106ක investment එක ගන්න interest එක ගන්නවා කියමුකෝ. එතකොට අවුරුද්ද අවසානයේ රුපියල් 6ක interest එකක් add වෙලා තියෙනවා. එතකොට මගේ අවුරුද්ද අවසානයේ මගේ investment එක රුපියල් 106යි. ඊට පස්සේ ඊළඟ දෙවෙනි අවුරුද්දට interest එක calculate වෙද්දී ඒ interest එක calculate කරන්නේ අපි රුපියල් 100න් නෙමෙයි රුපියල් 106න්. ඒ වගේ අවුරුද්දෙන් අවුරුද්ද interest එක එකතු වෙද්දී ඒ එකතු වෙන interest amount එකත් එක්කම amount එකෙන් තමයි ඉස්සරහට එන interest එක calculate වෙන්නේ. මේක අපි තව පස්සේ ඉගෙන ගන්නවා. මේක නිකන් තේරුම් ගන්න තමයි මම කියලා දෙන්නේ. ඊට පස්සේ මේ for example after 10 years rupees 1000 invested at 10% will grow to එතකොට අපි රුපියල් 1000ක් ඉන්වෙස්ට් කරනවා. ඉන්ට්‍රස්ට් රේට් එක තමයි 10%. එතකොට අවුරුදු 10ක් අවසානයේ අපිට කොච්චරක් ලැබෙනවද? කියන්නේ අවුරුදු 10 අවසානයේ ලැබෙන amount එක future value එක තමයි හොයන්න තියෙන්නේ. එතකොට ඒ future value එක තමයි 2594. If invested at 5% it will grow to only 1000 into එතකොට අපේ interest rate එක අපි අරන් කලින් එකේ අපි 10% ගත්තා. ඊට පස්සේ දෙවෙනි එකේ invest කරද්දී අපේ interest rate එක 105යි. එතකොට අපිට ලැබිලා තියෙන future value එක 1629. එතකොට කලින් amount එකට වඩා අඩුයි. මොකද අපේ interest rate එක අඩු වෙලා තියෙන නිසා. Compound growth means that value increases each period by the factor 1 plus growth rate. The value after n periods will equal the initial value times. When money is invested at compound interest, the growth rate is the interest rate. එතකොට මේ compound එක නැත්නම් අපි future value එක හොයද්දී වෙන compounding එකට නැත්නම් compounding එකට අපි පාවිච්චි කරන interest rate එකට අපි growth rate කියලා කියනවා. So කියනවා with the compounding technique the amount of present cash can be converted into an amount of cash of equivalent value in future. However, it is common practice to translate future cash flows into their present values. Present value of a future cash flow is the amount of current cash that is of equivalent value to the decision maker. Discounting is the process of determining present value of a series of future cash flows. The compound interest rate used for discounting cash flows is also called discount rate. එතකොට present value එක දීලා තියෙද්දී අපිට future value එක හොයන්න calculate කරන්න ඕන වෙනකොට ඒකට අපි කියනවා compound growth කියලා නැත්නම් compounding කියලා.
එතකොට තියෙනවා අපේ future cash flows නැත්නම් future value එක දීලා අපිට present value එක හොයන්න ඕන අවස්ථා තියෙනවා. එතකොට ඒකෙදි අපි ඒක හඳුන්වන්නේ discounting කියලා. future cash flows දීලා තියෙනවා. ඒ future cash flows වල present value එක හොයාගන්න එකට අපි discounting කියලා කියනවා. එතකොට ඒ discounting වලදී නැත්නම් future cash flows present value කරන අවස්ථාවේදී අපි use කරන interest rate එක නැත්නම් compound interest rate එකට අපි discount rate කියලා කියනවා. හරිද? එතකොට තියෙනවා present value of a single cash flow. Future value is calculated by multiplying the present investment by 1 plus the interest rate or 0.06 or 1.06. To calculate present value, we simply reverse the process and divide the future value by 1.06. එතකොට දැන් අපි කලින් කතා කරේ present value එකක් future value present value එක future present value එකේ future value එක කොච්චරද කියලා හොයාගන්න. ඒක මේ දීලා තියෙන සූත්‍රය. එතකොට ඒකේ වෙන්නේ present value එක වැඩි කරනවා අපේ මේ compound value fact එකෙන්. නැත්නම් මේ 1 plus r to the power n කියන fact එකෙන්. හරිද? එතකොට දැන් අපිට හොයන්න තියෙන්නේ future value එක දීලා තියෙනවා. future value එකකින් අපිට present value එක හොයාගන්න. එතකොට ඒකේ reverse එක තමයි වෙන්නේ. අපි future value එකේදී present value එක වැඩි කරනවා compound fact එකෙන්. මේකෙදි වෙන්නේ අපි present value එක හොයාගන්න future value එක බෙදනවා අපේ compound value fact එකෙන්. හරිද? එතකොට අර කලින් example එකේදී අවුරුද්ද අවසානයේ අපිට ලැබුණ future value එක තමයි 106. ඒක අපි බෙදනවා compound value fact එකෙන් 1 plus 0.06 නැත්නම් 1.06. 6% තමයි අපේ interest rate එක. එතකොට අපි ඒක බෙදලා අපේ present value එක ගන්නවා. ඒ තමයි රුපියල් 100. Example 4. What is the present value of 112.36 to be received 2 years from now? Again, we ask how much would we need to invest now to produce 112.36 after 2 years? එතකොට 112.36 කියන්නේ අපේ future value එක. ඒ future value එක ලබා ගන්න නැත්නම් 112.36 ලබා ගන්න අපි කොච්චරක් invest කරන්න ඕනේද? මේක රිසීව් කරලා තියෙන්නේ 2 years from now. 112.36 අවුරුදු දෙකකට පස්සේ ලබා ගන්න නම් අපි දැන් කොච්චරක් ඉන්වෙස්ට් කරන්න ඕනේද? එතකොට මෙතන අපි present value එක අපි හොයාගෙන තියෙනවා 112.36 අපි බෙදනවා අපේ compound fact එකේ නැත්නම් අපි discount factor මොකද අපි දැන් මේ future value එකනේ present value future value එකේ present value එකනේ දැන් හොයන්නේ. ඒ නිසා එතකොට මෙතන discounting එකක් වෙලා තියෙන්නේ. එතකොට 1.06 අපිට ඕනේ අවුරුදු දෙකකට. එතකොට අපේ present value එක අපිට එනවා රුපියල් 100ක්. අපිට රුපියල් 100ක් invest කරද්දී අවුරුදු දෙකකට පස්සේ තමයි අපිට මේ 112.36 එන්නේ. In general, for future value or payment in periods away, present value is. එතකොට මේ present value එකේ සූත්‍රය present value equals future value after n periods divided by 1 plus r to the power එතන 2 නෙවෙයි වෙන්න ඕනේ n. එතකොට future value එක බෙදනවා අපේ මේ discount fact එකෙන්. එතකොට අපිට present value එක එනවා. In this context, the interest rate R is known as the discount rate and the present value is often called the discounted value of the future payment. To calculate present value, we discounted the future value at the interest R. එතකොට මේ interest rate R එක මේක මේ discounting එකක් වෙලා තියෙන නිසා මේ interest rate R එක අපි discount interest rate R එක අපි discount rate කියලා හඳුන්වනවා. ඊට පස්සේ මේ present value එක අපි discounted value කියලා. එතකොට to calculate present value we discounted the future value at the interest rate R. එතකොට මේ future value එක අපි discount කරලා තියෙනවා
අපිට අදාළ interest rate එකෙන් එතකොට අපිට අපේ present value එක ලැබෙනවා. හරිද? එතකොට දැන් මෙතන තියෙනවා future value එක ගන්න තියෙන සූත්‍රය. ඊට පස්සේ පහළ තියෙනවා අපේ present value එක ගන්න පුළුවන් සූත්‍රය. ඊපස්සේ present value of lump sum. Example 5. We need 30,000 next year to buy a new computer. The interest rate is 8% per year. How much money should we set aside now in order to pay for the purchase? එතකොට ලබන අවුරුද්දේ කම්පියුටර් එකක් ගන්නවනේ 30000කට. interest rate එක අපිට දීලා තියෙනවා 8%යි. එතකොට ඒ ඉන්වෙස්ට්මන්ට් එක නැත්නම් ඒ 30000 ඉන්වෙස්ට්මන්ට් එක කරන්න නම් මම දැන් කොච්චර එකතු කරන්න ඕනේද කියලා තමයි අහලා තියෙන්නේ. ඒකට අපේ present value එක තමයි අපිට හොයන්න තියෙන්නේ. Just calculate the present value at an 8% interest rate of a 30,000 payment at the end of 1 year. එතකොට මේ අවුරුද්දක් අවසානයේදී තමයි මේ 30000ක ඉන්වෙස්ට්මන්ට් එක අපිට කරන්න ඕනේ. එතකොට අපේ present value එක අපි හොයා ගන්නවා. 30000 තමයි අපේ future value එක. ඒක බෙදනවා අපේ මෙතන මේ discount factor එකෙන් 1.08. ඒක තමයි අපේ interest rate එක. එක අවුරුද්දකට නිසා අපිට බලය දාන්න අවශ්‍ය නැහැ. එතකොට අපේ present value එක වෙනවා 27778. හරිද? එතකොට rupees 27,778 invested for 1 year at 8% will prove just enough to buy the computer. එතකොට මෙතන අපි දැන් අපි present value එක අපි හොයාගත්තා. ඊට පස්සේ ආයේ අපේ future value එක ඒ කියන්නේ මේ 30000 කියලා confirm කරන්න අපි future value එක හොයාගෙන තියෙනවා. ඒ තමයි 27778 අපි වැඩි කරලා තියෙනවා මේ compounding value factor එකෙන්. එතකොට අපිට රුපියල් 30000 ඇවිත් තියෙනවා. The longer the time before we must make a payment, the less we need to invest today. Example, we can postpone buying that computer until end of 2 years. In this case, we calculate the present value of the future payment by dividing 30,000 by 1.08 to the power 2. ඒ කියන්නේ අපේ investment එක අපි නැත්නම් අපේ purchase එක අපි කල් දානවා අවුරුදු දෙකකට. අපි පළවෙනි අවුරුද්දකින් ගන්න හිටියේ. ඊට පස්සේ අපි කල් දානවා අවුරුදු දෙකකට. මොකද එහෙම වෙද්දී නැත්නම් ඒ කාල සීමාව වැඩි වෙද්දී අපිට දැනට දැන් ඉන්වෙස්ට් කරන්න ඕන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ඒක මෙතන මේ කන්ෆර්ම් කරලා තියෙනවා. අපේ future value එක 30000යි. 30000 බෙදනවා 1.08යි. දැන් මේක අවුරුදු දෙකකට පස්සේනේ. එතකොට ඒ කියන්නේ to the power 2. එතකොට අපේ උත්තරේ වෙන්නේ rupees 25,720. 25720. Thus we need to invest 27,778 today to provide 30,000 in 1 year, but only 25,720 to provide the same 30,000 in 2 years. අවුරුද්දක් අවසානයේ ගන්නවා නම් අපිට 27778ක් දැන් ඉන්වෙස්ට් කරන්න ඕනේ. අවුරුදු දෙකක් අවසානයේ අපි purchase එක කරනවා නම් අපිට දැන් ඉන්වෙස්ට් කරන්න ඕනේ 25720ක් විතරයි. To work out how much we will have in the future, if we invest for n years at an interest rate r, multiply the initial investment by 1 plus r to the power n. To find the present value of a future payment, run the process in reverse and divide by 1 plus r to the power n. ඒ කියන්නේ future value එක හොයද්දී අපිට තියෙන්නේ initial investment එක නැත්නම් present value. initial investment එකයි present value එකයි කියන්නේ එකම දේ. එතකොට initial investment එක නැත්නම් present value එක අපි වැඩි කරනවා multiply කරනවා අපේ මේ fact එකෙන් 1 plus r to the power n. ඒකෙන් අපි future value එක ලබා ගන්න. present value එක හොයා ගන්න අපි කරන්නේ අපේ future value එක බෙදනවා 1 plus r to the power n. ඒකේ reverse එක. හරිද? ඊට පස්සේ ආයෙ අපිට දීලා තියෙනවා present value equals future value 1 divided by 1 plus r to the power n. The present value formula is sometimes written differently. Instead of dividing the future value payment by 1 plus r to the power n, we could equally well multiply it by
1 divided by 1 plus r to the power n. එතකොට present value එක අපිට හොයා ගන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් තමයි future payment එක අපි බෙදනවා 1 plus r to the power n කියන එකෙන්. නැත්නම් අපිට පුළුවන් future value එක වැඩි කරනවා 1 divided by 1 plus r to the power n. The expression 1 plus r to the 1 divided by 1 plus r to the power n is called the discount factor. මෙන්න මේකට අපි discount factor කියලා හඳුන්වනවා. මේක අපිට ගොඩක් වැදගත් වෙනවා අපේ NPV IRR කියන methods calculate කරද්දී ඒක වැදගත් වෙනවා. ඒ නිසා මතක තියාගන්න මේක තමයි අපේ discount factor එක 1 divided by 1 plus r to the power n. එතකොට present value එක calculate කරන තව විදියක් තමයි මෙන්න ඒ future payment එක අපි වැඩි කරනවා අපේ discount factor එකෙන්. It measures the present value of rupees 1 received in year end. The term parenthesis is the discount factor or present value factor, and it is always less than 1 for positive I, indicating that a future amount has a smaller present value. ඒ කියන්නේ future value එකට වඩා අපි present value එක අඩුයි. ඒක වෙන්නේ අපිට interest rate එක positive වෙද්දී තමයි අපේ future value එකට වඩා present value එක අඩු වෙන්නේ. An investor wants to find out the ඒක explain කරලා තියෙන මෙතන කියන උදාහරණයකින් දීලා තියෙනවා. An investor wants to find out the present value of 50,000 to be received after 15 years. The interest rate is 9%. හරිද? එතකොට මේ 50,000 එක තමයි අපේ future value එක. Wants to find out the present value of 50,000 to be received after 15 years. ඒකට අවුරුදු 15කට පස්සේ තමයි මේ 50,000 ලැබෙන්න තියෙන්නේ. ඒකට මේ 50,000 තමයි අපේ future value එක. 15 years තමයි number of years. interest rate එක දීලා තියෙනවා නැත්නම් discount rate එක දීලා තියෙනවා 9%. එතකොට අපි ඒක මේ සූත්‍රයට දාලා හදද්දී අපිට present value එක එනවා 13,750. මේ මෙහෙම අපි present value factor කියලා දීලා තියෙන්නේ. මේක අපිට table එකකින් උත් හොයා ගන්න පුළුවන්. ඒක හැබැයි අපිට කියලා දීලා නැති නිසා අපි මේ සූත්‍ර දෙකෙන් එකක් යොදාගෙන තමයි අපිට මේ present value එක හොයා ගන්න වෙන්නේ. එතකොට අපිට පුළුවන් future payment එක නැත්නම් future value එක තමයි 50,000. ඒක වැඩි කරනවා අපි discount factor එකෙන් 1 divided by 1 plus r. r කියන්නේ 9%. ඒ කියන්නේ 0.09 to the power n number of years. ඒ කියන්නේ 15 years. එතකොට අපිට එනවා 13,750. ඒක තමයි අපේ present value එක. Present value decline for given interest rate as the time period increases. Similarly, given the time period, present value would decline as the interest rate increases. එතකොට මේකෙන් කියන්නේ අපිට interest rate එක වෙනස් වෙන්නේ නැතිකොට අපේ present value එක පහළ යනවා අපේ time period එක වැඩි වෙද්දී. ඒ වගේම තමයි අපේ time period එක වෙනස් වෙන්නේ නැතිකොට අපේ present value එක පහළ යනවා interest rate එක increase වෙද්දී. හරිද? ඊට පස්සේ තමයි අපේ discounted cash flow method වලින් පළවෙනි method එක තමයි මේ net present value එක. The net present value is the first discounted cash flow technique covered here. The NPV is a technique where cash inflows expected in future years are discounted back to their present value. This is calculated by using a discount rate equivalent to the interest that would have been received on the sums had the inflows been saved, or the interest that has to be paid by the firm on funds borrowed. එතකොට ඒකෙන් කියන්නේ මේ net present value එකේදී අපිට ඒ project එකේ ලැබෙන්න තියෙන cash inflows වල present value එක අපි අරගෙන තමයි මේ technique එකේ use කරන්නේ. එතකොට cash inflows වල present value එක ගන්නවා. ඒ present value එක ගන්න අපිට discount rate එකක් දෙනවා. එතකොට ගොඩක් වෙලාවට ඒ discount rate එක වෙන්නේ අපිට ඒ company එකට තියෙන interest rate එක තමයි. ඒ කියන්නේ දැන් හිතමුකෝ අපි මුදල් අපි
සේව් කරලා ඒ කියන්නේ එකතු කරලා ඉතුරු කරලා මේ බැංක් එකක ඩිපොසිට් කරනවා. එතකොට ඒකෙන් ලැබෙන ඉන්ට්‍රස්ට් රේට් එක තමයි අපි ගොඩක් වෙලාවට මේකෙදි this is calculated by using a discount rate equivalent to the interest that would have been received on the sums had the inflows been set. එතකොට මේක එහෙම ලොකුවට මතක තියාගන්න අවශ්‍ය නැහැ. එතකොට ඒක මතක තියාගත්තොත් ඔක්කොම පැටලෙන නිසා මතක තියාගන්න discount rate එක තියෙනවා. discount rate එකෙන් තමයි අපි cash inflows වල present value එක හොයාගන්නේ. ඒකෙන් තමයි අපේ NPV එක අන්තිම අගය අපි ලබා ගන්න. ඊට පස්සේ it relies on the concept of opportunity cost to place a value on cash inflows arising from capital investment. The opportunity cost is the calculation of what is sacrificed or foregone a result of a particular decision. It is also referred to as the real cost of taking some action. එතකොට මේ ඒකෙන් කියන්නේ අපේ cash inflows තියෙනවානේ. එතකොට මේ ඉන්වෙස්ට්මන්ට් ඩිසිෂන් එක නැත්නම් මේ ඉන්වෙස්ට්මන්ට් අප්‍රේසල් එක ඒ ඇගීම කරන්නේ ඒ ඉන්වෙස්ට්මන්ට් එක අපි කරන්න කලින්. එතකොට අපේ මේ ඉස්සරහට ලැබෙන්න තියෙන කෑෂ් ඉන්ෆ්ලෝස් අපි ගොඩක් වෙලාවට ඒක අපි එස්ටිමේට් කරනවා, එස්ටිමේට් කරන ඒවා. එතකොට එහෙම වෙද්දී අපි මේ opportunity cost කියන එක තමයි පාවිච්චි කරන්නේ. ඒක opportunity cost එකේ තියෙන දැන් මේ ඉන්වෙස්ට්මන්ට් එකක් කියන්නේ අපි asset එකක් ගන්නවා. හැබැයි මේ asset එක අපි company එකෙන් ගත්තේ නැත්නම් අපි ඒ මුදල ඩිපොසිට් කරලා අපිට ඒකෙන් ලැබෙන ප්‍රතිලාභ තියෙනවානේ. ඒ ප්‍රතිලාභ අපි ඒ ප්‍රතිලාභ බලලා තමයි මේ cash inflows estimate කරන්නේ. එතකොට එතන opportunity cost එකක් තමයි use වෙලා තියෙන්නේ. මොකද අපි බලන්නේ මේ asset එක අපි ගත්තේ නැත්නම් අපි මොනවාද මේ සල්ලි වලින් කරන්නේ. මේ සල්ලි වලින් කරන දේෙන් අපිට ලැබෙන ප්‍රතිලාභ තියෙනවානේ. ඒ ප්‍රතිලාභ බලලා තමයි අපේ මේ cash inflows අපි estimate කරන්නේ මේ project එකට. හරිද? එතකොට මේ NPV එකේ අපිට මතක තියාගන්න තියෙන්නේ ඒ discounted cash flow එක හොයාගන්න විදිහ. ඒ කියන්නේ cash flows වල present value එක හොයාගන්න විදිහ. Advantages, disadvantages. Advantages of NPV. It recognizes the time value of money. ඒක දැන් අපිට තේරෙනවා මොකද දැන් මේක discounted cash flows වලින් යන නිසා ඒක time value of money consider කරලා තමයි තියෙන්නේ. ඒ නිසා ඒක advantage එකක්. It considers the total benefits arising out of the proposal. එතකොට මේකේ දෙන හැම cash inflow එකක්ම cash outflow එකක්ම අපි සලකලා බලලා තමයි මේ NPV එක අපි හදන්නේ. It is the best method for the selection of mutually exclusive projects. Mutually exclusive projects කියන්නේ දැන් projects කිහිපයක් තියෙද්දි ඒ projects වලින් එකයි අපිට select කරන්න පුළුවන්. එතකොට එහෙම projects තියෙද්දි mutually exclusive projects තියෙද්දි මේ NPV කියන එක අපිට ගොඩක් වටිනවා. මොකද අපි හැමතිස්සෙම තෝරගන්නේ NPV එක වැඩිම project එක. It helps to achieve the maximization of shareholders' wealth. එතකොට මේ investment එකකදී හැමතිස්සෙම company එකකින් බලාපොරොත්තු වෙන්නේ profitability එක වැඩි කරන්න, shareholders' wealth එක ඒගොල්ලන්ට ලැබෙන ප්‍රතිලාභ වැඩි කරගන්න. එතකොට මේ NPV එකෙන් ඒක ගොඩක් දුරට වෙනවා. Disadvantages of NPV. It is difficult to understand and calculate. මේක තේරුම් ගන්න අමාරුයි, calculate කරන්නත් අමාරුයි. It needs the discount factors for calculation of present values. Present value එක calculate කරන්න අපිට අනිවාර්යයෙන්ම discount factor එක අවශ්‍යයි. Discount factor එක නැත්නම් අපිට present value එක ගන්න බෑ. It is not suitable for the projects have different effective lives. ඒකට ගොඩක් වෙලාවට අපි projects compare කරලා බලද්දී ඒවල සමාන useful life තියෙද්දි තමයි අපිට හරිම තීරණයක් ගන්න පුළුවන්. හැබැයි projects තිබ්බොත් විවිධ useful life එක එතකොට අපිට අමාරුයි මේ method එක use කරන්න. The accept reject criteria. If the present value of cash inflows is more than the present value of cash outflows, it would be accepted. If not, it would be rejected. ඒ කියන්නේ අපිට ලැබෙන cash inflows අපේ cash outflow එක නැත්තම් investment එකට වඩා වැඩි නම් ඒක අපි accept කරනවා. මොකද එතන අපිට ලැබිලා තියෙන්නේ positive
NPV එක NPV value එක හරිද එහෙම නොවුනොත් cash inflows කියන්නේ cash inflows වලට වඩා වැඩි නම් NPV value එක ඍණාගයක් නම් ඒක අපි reject කරනවා ඊට පස්සේ activity 1 From the following information, calculate the net present value of the two projects and suggest which of the two projects should be accepted a discount rate of the two. හරිද එතකොට අපිට මේ projects දෙකක් දීලා තියෙනවා the profits before depreciation and after taxation and present value factor are as follows. හරි එතකොට මේ profits before depreciation and after taxation කියන්නේ cash flows. මොකද depreciation ඇතුළත් වෙලා තියෙනවා profits වල. එතකොට ඒක cash flows තමයි cash flows කියලා තමයි අපි හඳුන්වන්නේ. එතකොට අපිට මේ cash flows project X එකේ cash flows දීලා තියෙනවා project Y එකේ cash flows දීලා තියෙනවා. ඒ වගේම තමයි අපිට discount fact එක දීලා තියෙනවා 10%යි. ඒ හැම අවුරුද්දකම discount fact එක මෙතන අපිට දීලා තියෙනවා සමහරක් වෙලාවට discount fact එක දෙන්නේ නැහැ අපිට rate එක විතරයි දෙන්නේ එහෙම වෙද්දී එතකොට අපි discount fact එක හොයා ගන්න ඕනේ හරිද එතකොට මේ project X එකේ තියෙනවා initial investment එක 20000යි estimated life එක 5 years නම් අවුරුදු 5යි scrap value නැත සුඹුරු නගය රුපියල් 1000යි එතකොට මේ projects දෙකේම lifetime එක සමානයි ඒ නිසා අපිට ලේසි මේ දෙක compare කරලා උත්තරයක් ගන්න. the net present value. එතකොට අපි පළවෙනිම project X එක ගමුකෝ. එතකොට මෙතන අපේ data ටික තියෙනවා initial investment එක 20000යි. useful life එක අවුරුදු 5යි. scrap value එක 1000යි. හරිද? එතකොට මෙහෙම අපි නිකන් ටේබල් එකක් වගේ හදාගත්තොත් අපිට ලේසි තේරුම් ගන්න ගාන හදා ගන්න ලේසි. එතකොට මෙතන years ටික අපි දීලා තියෙනවා. lifetime එක අවුරුදු 5යිනේ. එතකොට අවුරුදු 5යි. ඊට පස්සේ cash flows ටික මෙතන දීලා තියෙනවා. discount fact එක අපිට ගානෙම දීලා තියෙනවා. එතකොට මේ cash flows අපි මේ discount fact එකෙන් වැඩි කරලා අපේ discounted cash flows ටික අපි ගන්න ඕන. හරිද? එතකොට මේ initial investment එක නෙමෙයි 20000 එතකොට 20000 discount වෙන්නේ නැහැ. මොකද ඒක තමයි අපේ initial investment එක. එතකොට initial investment එක නැත්නම් cash outflow එක තමයි මේ 20000. එතකොට ඒක අපි bracket ඇතුලේ දාලා තියෙනවා 20000. එහෙමම දානවා discounted cash flows යටතේ. ඊට පස්සේ පළවෙනි අවුරුද්ද cash inflow එකක් වෙලා තියෙනවා 5000ක්. ඒක අපි මේ 5000 present value එක ගන්න ඕනේ. present value එක අපි ගන්නේ 5000 වැඩි කරනවා අපි discount fact එක 0.909. එතකොට present value එක තමයි 4545. present value එක කියන්නේ මේ cash inflows වල දැන් තියෙන අගය තමයි මෙන්න මෙතන මේ discounted cash flows යටතේ තියෙන්නේ. එතකොට මේ දෙවෙනි අවුරුද්දේ cash inflows 10000ක් වෙලා තියෙනවා. ඒක අපේ discount fact එකෙන් වැඩි කළා දැන් present value එක අරන් තියෙනවා 8260. ඒ වගේ මෙහෙම අපි cash flows ටික අපේ discount factors වලින් වැඩි කරලා discounted cash flows අරගෙන තියෙනවා. මේ අන්තිම year 5 එකේ project X cash flow එක තියෙනවා 2000. ඒ 2000ට අපි මේ scrap value 1000 එකතු කරන්න ඕනේ. මොකද අවුරුද්ද අවසානයේ scrap මේ වටිනාකමනේ මේ scrap value කියලා දීලා තියෙන්නේ. ඒ 1000 අපි ඒ 2000ට එකතු කරන්න ඕනේ. එතකොට වෙනවා 3000ක්. ඒ 3000 present value එක ගන්නවා අපි. ඊට පස්සේ අපි මේකේ මුළු අගය මෙතන ගන්නවා. එතකොට අපිට project X එකේ net present value එක ඇවිල්ලා තියෙනවා 4227ක්. එතකොට මෙතන 4227 ධන අගයක්. ඒ කියන්නේ අපේ cash inflows අපේ මේ cash outflow එකට වඩා වැඩි. එතකොට මේ 20000 මේ cash inflows වලින් cover වෙලා තියෙනවා. ඊට වැඩියෙන් උත් cash inflows අපිට ලැබිලා තියෙනවා. ඒක තමයි මෙතන 4227 කියලා ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අපි project Y එකට යනවා. ඒකේ අපේ data ටික දාගන්නවා. initial investment 30000යි, estimated life නැත්නම් useful life එක අවුරුදු 5යි, scrap value එක මේකේ රුපියල් 2000. හරිද? ඊට පස්සේ අපේ අවුරුදු දාගන්නවා. මෙතන අපේ cash flows ටික තියෙනවා. discount fact එක කලින් කියන්නේ දෙකටම එකම discount fact එක තමයි අපි use කරන්නේ. එතකොට තමයි අපේ comparison එක සාර්ථක වෙන්නේ. discount fact එක දානවා. ඊට පස්සේ discounted cash flows
ටික මෙතන දාගන්න. එතකොට cash flows අපි වැඩි කරනවා අපි discounted fact එකෙන්. ඊට පස්සේ අපි discounted cash flows අපි ලබා ගන්නවා. ඊට පස්සේ ඒ discounted cash flows ටික අපි මෙහෙම calculate කරලා අපේ project Y එකේ net present value එක අපිට එනවා 4728. එතකොට ඒකෙදිත් ඒක මේ ධනාගයක් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ cash inflows වැඩි අපේ cash outflows වලට වඩා. එතකොට දැන් දෙකේදීම අපිට ලැබිලා තියෙන positive NPV values නේ. එතකොට අපි ගන්නෙ වැඩි NPV තියෙන එක. එතකොට මෙතන මම දාලා තිනවා since project Y NPV is greater than project X NPV we accept project Y. project Y එක තමයි අපි accept කරන්නේ. මොකද ඒකේ NPV එක වැඩි project Y එකේ NPV එක වැඩි project X එකේ NPV එකට වඩා. ඊට පස්සේ තියෙනවා අපේ internal rate of return. Internal rate of return is time adjusted technique and covers the disadvantages of the traditional techniques. In other words, it is a rate at which discount cash flows to zero. It is expected by the following ratio. එතකොට IRR එක හොයාගන්න අපි මෙන්න මේ ratio එක ඒ සූත්‍රය තමයි පාවිච්චි කරන්නේ. RA plus NPVA divided by NPVA minus NPVB multiplied by RB minus RA. එතකොට RA කියන්නේ lower discount rate chosen, RB කියන්නේ higher discount rate chosen, NA කියන්නේ NPV at RA, NB කියන්නේ NPV at RB. මේක අපි ගාන කරාම තව ටිකක් තේරුම් ගමු. එතකොට when a positive NPV is produced, a project is worthwhile. When there are competing projects, one that produces the highest NPV should be selected. එතකොට ඒකෙන් කියන්නේ NPV එක positive වෙද්දී ඒ project එක worthwhile නැත්නම් සාර්ථකයි කියලා කියන්න පුළුවන්. තව competing projects තියෙද්දී වැඩිම NPV එක තමයි අපි select කරන්නේ. But sometimes a firm will want to know how well a project will perform under a range of interest rate scenarios. එතකොට සමහර වෙලාවට ෆර්ම් එකක් දැන් සමහර වෙලාවට කම්පැනි එකකට හිතනවා මේගොල්ලන්ට දැනගන්න ආසයි ප්‍රොජෙක්ට් එක කොහොම perform කරයිද අපි එක වෙන ඉන්ට්‍රෙස්ට් රේට්ස් ගත්තොත්. එතකොට 10% විතරක් අරගෙන නෙමෙයි 10%ක් ගමු 12%ක් අරගෙන බලමු. එතකොට එක ඉන්ට්‍රෙස්ට් රේට් යටතේ කොයි වගේ රිසල්ට් එකක්ද ප්‍රොජෙක්ට් එකට ලැබෙන්නේ කියලා බලනකොට බලන්න මේ IRR එක use කරනවා. එතකොට the aim with IRR is to answer the question. එතකොට ඒකෙදී අපි IRR එක තමයි පාවිච්චි කරන්නේ. The IRR is the annual percentage return achieved by a project at which the sum of the discounted cash in annual percentage return achieved by a project at which the sum of the discounted cash inflows over the life of the project is equal to the sum of the capital invested. Another way of looking at this is that the IRR is the rate of interest that reduces the NPV to zero. එතකොට IRR එකේ මතක තියාගන්න නැත්නම් වැදගත් වෙන්නේ IRR එකේ කියන්නේ internal rate of return එකේ rate of interest නැත්නම් interest rate එක වෙන්නේ NPV එක බිඳුවට අඩු වුණාම ඒ කියන්නේ NPV එක බිඳුවේදී අපිට ලැබෙන interest rate එක තමයි internal rate of return කියලා කියන්නේ. ඒක තමයි මෙතන විස්තර කරලා තියෙන්නේ annual percentage return achieved by a project at which the sum of the discounted cash inflows කියන්නේ discounted cash inflows වල එකතුව සමාන වෙන්න ඕනේ අපේ initial investment එකදී life of the project is equal to the sum of the capital invested. එතකොට ඒ discounted cash inflows වල එකතුව සමාන වෙන්න ඕනේ අපේ initial investment එකට. එතකොට ඒ කියන්නේ NPV එක 0 වෙන එක තමයි. එතකොට IRR එකේ මතක තියාගන්න ඕන දෙයක් තමයි IRR කියන interest rate එක කියන්නේ NPV 0 වෙද්දී අපිට ලැබෙන interest rate එක තමයි මේ internal rate of return නැත්නම් IRR කියන්නේ. එතකොට IRR එක අපි හොයාගන්න මෙන්න මේ සූත්‍රය තමයි පාවිච්චි කරන්නේ. මෙන්න මේ ඒ කියන්නේ දැන් ගණන් හදද්දී නම් අපිට මේ සූත්‍රය use කරලා ගණන් හදා ගන්න පුළුවන්. හැබැයි MCQ වල වගේ සමහර කලකට අහන්න පුළුවන් IRR කියන්නේ මොකක්ද කියලා. එතකොට මතක තියාගන්න ඒ IRR කියන්නේ NPV 0 වෙද්දී අපිට ලැබෙන interest rate එක කියලා.
එතකොට advantages disadvantages තියෙනවා. Advantages of IRR, it considers the time value of money. මේකෙදි time value of money එක සලකලා බලනවා. ඊට පස්සේ it takes into account the total cash inflow and outflow. මේකෙදිත් මුළු cash ඒ කියන්නේ cash inflows outflows සියල්ල consider කරනවා මෙන්න මේ method එකේ. It does not use the concept of the required rate of return. Required rate of return ඒ කියන්නේ අපිට අවශ්‍ය rate එක නෙමෙයි අපි මේ calculate කරද්දී පාවිච්චි කරන්නේ. කියන්නේ එක it gives the approximate nearest rate of return. ඇත්තටම අපිට ප්‍රතිලාභ ලැබෙන rate එක තමයි මෙන්න මේ IRR එකකින් අපි හොයාගන්නේ. Disadvantages of IRR, it involves complicated computational method. මේක ගොඩක් සංකීර්ණයි. ඒ නිසා ඒක තේරුම් ගන්නත් අමාරුයි. It produces multiple rates which may be confusing for taking decisions. දැන් මේක ගාන හදද්දී තේරෙයි මොකද අපි මෙතන දැන් දීලා තියෙනවා වගේ RA RB කියලා තියෙනවා. ඒ කියන්නේ interest rate දෙකක් අරගෙන තියෙනවා. එතකොට මේ ගාන හදද්දී අපි interest rates multiple interest rates පාවිච්චි වෙනවා. එතකොට එහෙම වෙද්දී අපිට ලැබෙන උත්තරය වෙනස් වෙන්න පුළුවන්. එතකොට decisions ගණිද්දී එක අමාරු වෙන්න පුළුවන්. It is assumed that all intermediate cash flows are reinvested at the internal rate of return. එතකොට මේකෙන් කියන්නේ දැන් අපි මේ interest rate දෙකක් ගණිද්දී ඒ interest rate දෙකටම අදාළ NPV එක හොයා ගන්නවා. ඒ කියන්නේ අපි ආයේ පාරක් මේ ඉන්වෙස්ට් කරනවා. කියන්නේ එකපාරක් නෙවෙයි ආයේ දෙවෙනි පාරක් reinvestment එකක් වෙනවා කියලා. එතකොට එහෙම වෙද්දී result එක නැත්තම් result accurate වෙන්න නැති වෙයි. මොකද ඇත්තටම මේක එකපාරයි නේද අපි එකපාරයි investment එකක් කරන්නේ. හැබැයි මේ IRR එකේ අපි interest rate දෙකකට ප්‍රතිඵල කියන්නේ NPVs හොයා ගන්න නිසා ඒක reinvestment එකක් හැටියට සලකන්න පුළුවන්. එතකොට එතන ගැටලු ඇති වෙන්න පුළුවන්. එතකොට accept reject criteria, if the IRR on the project is greater than the borrowing rate, the proposed project is accepted. If not, it would be rejected. අපිට දීලා තියෙන rate එකට වඩා IRR වැඩි නම් අපි ඒක accept කරනවා නැත්නම් අපි ඒක reject කරනවා. හරිද? දැන් මේ example එකේ තියෙනවා an initial investment of 2500 in a project produces cash inflows of 750, 750, 900, 900 and 595 at 12-month intervals. ඒ කියන්නේ අවුරුද්දෙන් අවුරුද්දට මේ cash inflows වෙනවා. The cost of capital to finance the project is 12%. අපේ rate එක වෙන්නේ 12%. You are required to decide whether the project is worthwhile using the net present value, the internal rate of return. එතකොට මේ methods දෙකම use කරලා අපි බලන්න ඕනේ අපි project එක හොඳද නැද්ද කියලා. එතකොට අපිට මේ cash inflows දීලා තියෙනවා 750 දෙකක් තියෙනවා 900 දෙකක් තියෙනවා ආය 595ක් තියෙනවා. එතකොට cash inflows 5ක් තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 5ක්. මොකද මේ අවුරුද්දෙන් අවුරුද්දටනේ cash inflows ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි කියනවා මේකේ life time එක අවුරුදු 5යි කියලා. හරිද? පළවෙනියෙන් අපි NPV method එකකින් බලද්දී initial investment එක 2500යි, cost of capital නැත්නම් ඒ rate එක discount rate එක 12%යි. හරිද? ඊට පස්සේ NPV එකේදී years අවුරුදු 5ක් තියෙනවා, cash flows ටික තියෙනවා, discount factor එක 12%යි. මේ discount factor එක මේ 12%යි අපේ ඒ values ටික දීලා නැහැ. ඒ නිසා අපි ඒක හොයා ගන්න ඕනේ. නිසා පළවෙනි අවුරුදු 5 තියෙනවා. මේ අපේ initial investment එක 2500 ඒ නැත්නම් cash outflow එක brackets එකට දාලා තියෙනවා 2500. එතකොට ඒක discounted cash flow එකේ කෙලිම 2500 කියලා දානවා. මොකද ඒක discount වෙන්නේ නැහැ. මොකද අපි දැන් කරන investment එක. ඊට පස්සේ අපි මේ අවුරුදු 5ටම discount factor එක හොයා ගන්න ඕනේ. ඒක අපි අර මං කිව්වනේ මේ highlight කරලා පෙන්නුවනේ discount factor එකේ සූත්‍රේ 1 divided by 1 plus r to the power n කියලා. එතකොට අපේ data ටික n ඒ සූත්‍රයට යොදලා ඒ discount factor එකට යොදලා අපි හොයා ගන්නවා අපේ values ටික. එතකොට අපේ rate එක වෙන්නේ 12%යි. එතකොට අපි මෙතන 0.12 කියලා අරගෙන තියෙනවා. ඊට පස්සේ first year එකට අපිට ඇවිල්ලා තියෙනවා 0.93. එතකොට දෙවෙනි එකට අපි ගන්නවා 0.797ක්. ඒ වගේ අවුරුදු 5ටම අපි discount factor එකේ value එක ගන්නවා. ඊට පස්සේ එහෙම ගත්තට පස්සේ අපේ cash flows
වැඩි කරනවා අපේ ඩිස්කවුන්ට් ෆැක්ටර් එකෙන් කෑෂ් ෆ්ලෝ එකේ ඩිස්කවුන්ට් ෆැක්ටර් එකෙන් වැඩි කරලා අපේ ඩිස්කවුන්ටඩ් කෑෂ් ෆ්ලෝස් ටික අපි හොයා ගන්නවා. ඊට පස්සේ අපේ NPV එක කැල්කියුලේට් කරන්න මේ ටිකේම එකතුව අපි ගන්නවා. එතකොට අපිට NPV එක ඇවිල්ලා තියෙන 318.05. එතකොට මෙතන අපිට පේනවා ධනාගයක් තියෙන්නේ. ඒ කියන්නේ කෑෂ් ඉන්ෆ්ලෝස් වැඩි කෑෂ් අවුට්ෆ්ලෝස් වලට වඩා. එතකොට මේ ප්‍රොජෙක්ට් එක හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා අපිට කියන්න පුළුවන්. Since NPV is a positive figure, we can accept this project. ඒක මේ ප්‍රොජෙක්ට් එකට අපිට ඉන්වෙස්ට් කරන්න පුළුවන් කියලා අපි ඊට පස්සේ අපි දෙවෙනියට අපේ IRR එක හොයාගන්න ඕනේ. එතකොට මේ IRR එකේ තියෙන්නේ මෙන්න මේ සූත්‍රයට අනුව අපිට ඉන්ට්‍රස්ට් රේට් දෙකක් අවශ්‍යයි. දැන් එක ඉන්ට්‍රස්ට් රේට් එකක් අපිට දීලානේ තියෙන්නේ මේ 112 තමයි අපිට තියෙන එක ඉන්වෙස්ට්මන්ට් එක ඉන්ට්‍රස්ට් රේට් එකක්. ඊට පස්සේ අපි තව ඉන්ට්‍රස්ට් රේට් එකක් ගන්න ඕනේ. ඒ කියන්නේ අපිට ඕනේ ඉන්ට්‍රස්ට් රේට් එක ගන්න පුළුවන්. දැන් හිතමුකෝ දැන් මේ 112 කියන ඉන්ට්‍රස්ට් රේට් එක අපි ගන්නවා අපේ lower discount rate chosen කියලා. අපේ low interest rate එක හැටියට අපි 112 ගන්නවා නම් අපි 112ට වඩා වැඩි interest rate එකක් ගන්න ඕනේ අපේ high discount rate එකට 112ට වඩා වැඩි. දැන් 115 ගන්නවා කියමුකෝ. ඒතකොට 115 තමයි අපේ high interest rate එක වෙන්නේ. මේක low interest rate එක කියලා ගන්නවා. 112. නැත්තම් අපිට ගන්න පුළුවන් අපි 112 අපි ගන්න අපේ high interest rate එක කියලා 112ට වඩා අඩු අගයක් ගන්නවා අපේ low interest rate එක කියලා. හරිද? දැන් මේ ගාන හැටියට මේ මම අරගෙන තියෙන 110. මොකද අපිට 110 discount factors කලින් ගානේ දීලා තිබ්බ නිසා ඒ නිසා මම 110 ගත්තා. එතකොට දැන් 110 112ට වඩා අඩුයිනේ. එතකොට අපි 110 ගන්න අපේ low interest rate එක හැටියට. එතකොට 112 වෙන්නේ අපේ high interest rate එක. ඊට පස්සේ අපි මේ low මං තෝරගත්ත interest rate එකට මං NPV එක calculate කරනවා. හරිද? එතකොට ඒක මතක තියාගන්න ගානේදී අපිට එක interest rate එකක් දෙනවා. IRR calculate කරන්න යනකොට අපිට ඊට වඩා වැඩි නැත්නම් ඊට අඩු interest rate එකක් අරගෙන සූත්‍රයට අදාළ ලෙස ඒ කියන්නේ ඒක ආදේශ කරලා අපිට IRR එක හොයාගන්න පුළුවන්. එතකොට මේ ගානේ හැටියට මගේ high interest rate එක වෙන්නේ 112, low interest rate එක 110. 110 interest rate එකට මම NPV එක calculate කරගන්නවා. අවුරුදු 5යි. ඒකේ cash flows ටික මෙතන දාලා තියෙනවා. ඊට පස්සේ discount factor 110 ඒක අර කලින් ගානේ දීලා තියෙනවා values ටික. ඒ ටික මම දාගත්තා. ඊට පස්සේ discounted cash flows ටික හොයාගන්න මම cash flows වැඩි කරනවා මගේ discount factor එකෙන්. ඊට පස්සේ මගේ discounted cash flows ටික මම සටහන් කරගන්නවා. ඊට පස්සේ ඒ discounted cash flows වල එකතුව මම ගන්නවා. එතකොට මට එනවා 461.345. එතකොට ඒකත් positive NPV එකක් මට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ IRR එක හොයා ගන්න අපි අර සූත්‍රේ භාවිතා කරනවා. ඊට පස්සේ අම්මාට දැන් මම හොයාගත්ත data ටික මම ඒ සූත්‍රයට ආදේශ කරනවා. RA කියන්නේ low interest rate එක නැත්නම් low discount rate එක ඒක තමයි 110. ඊට පස්සේ RB කියන්නේ high interest rate එක නැත්නම් high discount rate එක ඒ තමයි 112. ඊට පස්සේ NPVA කියන්නේ low interest rate එකේ මට ලැබුණු NPV එක ඒ තමයි 461.345. NPVB කියන්නේ මගේ high interest rate එකේදී මට ලැබුණු NPV value එක ඒ තමයි 318.065. ඊට පස්සේ මෙන්න මේ values ටික මම මගේ IRR සූත්‍රයට ආදේශ කරනවා. එතකොට මම මෙහෙම ඇවිල්ලා තියෙනවා 0.1 දාන්න NPVA 461.345 මම බෙදනවා NPVA 461.345 අඩු කරනවා NPVB value එක 318.065 ඒක වැඩි කරනවා RB value එක 0.12 අඩු කරනවා RA value එක 0.1
එතකොට ඒ සූත්‍රයට ආදේශ කළ කැල්කියුලේට් කරද්දී මට IRR එක එනවා 16.44 කියලා. 16.44. ඊට පස්සේ මම ඒක මගේ cost of capital රේට් එකත් එක්ක කම්පෙයාර් කරලා බලනවා. එතකොට මේ cost of capital තමයි අර borrowing rate එක නැත්තම් මේ required මේ කියන්නේ rate of return එක required rate of return එක ඒ cost of capital එකත් එක්ක මම සසඳලා බලනවා මගේ IRR එක. එතකොට මගේ IRR එක cost of capital 12ට වඩා වැඩි නිසා ඒක මම accept කරනවා. එතකොට මේ NPV method එකේ IRR method එකේ දෙකේදීම project එක accept කරන්න කියලා තමයි තියෙන්නේ. ඒ නිසා මේක හොඳ project එකක් කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඊට පස්සේ අපේ අන්තිම method discounted method එක තමයි profitability index කියන්නේ. The ratio of the present value of the cash flows to the initial outlay is profitability index or benefit cost ratio. මේ profitability index එක ratio එකක් කියලා අපි හඳුන්වනවා. ඒ profitability index එක අපි ගන්නේ present value of the cash flows බෙදනවා අපේ initial investment එකෙන්. ඒ දෙක අතර සම්බන්ධතාවය තමයි profitability index එක කියන්නේ. annual cash flows වල present value එක බෙදනවා අපේ initial investment වලින්. එතකොට අපිට අපේ PI නැත්නම් profitability index value එක ගන්න පුළුවන්. ඊට පස්සේ from the above information calculate the profitability index. එතකොට අර මේ කලින් ගානටම අපි profitability index එකෙන් උත්තරේ හොයාගමු. From the above information calculate the profitability index. දැන් profitability index එක අපි කලින් ගානට අනුව ගමු. එතකොට ඒ කලින් ගානේ හැටියට අපේ cash inflows ටික අපිට දීලා තියෙනවා 750 595. එතකොට මෙන්න මේ cash flows වල present values ටික අපි ගන්න ඕන. ඒකට අපි බෙදනවා අපේ discount factor එකෙන් මේ cash flows අපිට අපේ discount factor එකෙන් වැඩි කරන්න පුළුවන්. නැත්නම් අර අනිත් සූත්‍රය use කළා මේ cash flows අපි බෙදනවා 1 plus 0.12 to the power n නැත්නම් 1 plus r to the power n කියන සූත්‍රයේ ඉඳලා අපේ present value එක අපි ගන්නවා මෙතන. එතකොට 750 අපි බෙදනවා 1 plus 0.12 to the power n. ඒ වගේ අවුරුදු 5ටම අපේ present value එක ගන්නවා. මෙතන මේ values ටිකමයි මෙතනත් එන්නේ. අපේ NPV එක අපි හොයාගත්තනේ 669.75 597.75. මෙන්න මේ ටික values ටික තමයි අපිට මේ එතන present value ඇවිල්ලා තියෙන්නේ. ඒ cash inflows වල present value ටික මෙතන අපි අරගෙන තියෙනවා. ඊට පස්සේ මේ present value වල එකතු අපි ගන්නවා 2818.065 2818.65 තමයි අපේ cash flows වල present value එක. මේ මුළු cash flows වල present values. ඊට පස්සේ අපේ සූත්‍රයට අනුව profitability index සූත්‍රයට අනුව අපි එක දානවා present value of annual cash flows divided by initial investment. එතකොට present value of annual cash flows අපිට මේ අගය ඇවිල්ලා තියෙනවා 2818.65. ඒක අපි දාලා අපේ initial investment එක the initial investment of 2500 initial investment එකෙන් අපි බෙදනවා. එතකොට අපිට එනවා 1.13. එතකොට මේ accept reject criteria එකේ තියෙනවා if the PI on the project is greater than 1 the proposed project is accepted. If it is less than 1 it will be rejected. Further if PI is equals to 1 project may be accepted. එතකොට අපි project එකක් accept කරන්නේ PI අගය එකට වඩා වැඩි නම් නැත්නම් PI අගය එකට සමානයි නම් තමයි අපි ඒක accept කරන්නේ. PI අගය එකට වඩා අඩුයි නම් අපි ඒක reject කරනවා. එතකොට මේ ගානට අනුව අපිට PI අගය ඇවිල්ලා තියෙනවා profitability index එක ඇවිල්ලා තියෙනවා 1.13. ඒ නිසා ඒක එකට වඩා වැඩි නිසා අපි ඒ project එක accept කරනවා. එතකොට දැන් අපි එකම ගාන මේ method තුනෙන්ම කරා. ඒ method තුනෙන්ම අපිට accept කරන්න කියලා තමයි තියෙන්නේ. ඒ නිසා ඒ investment එක හොඳ investment එකක් කියලා අපිට තව ටිකක් තහවුරු වෙනවා.
හරි ඊට පස්සේ මේ PI එකේ advantages disadvantages තියෙනවා. advantages තමයි considers all cash flows outflows cash outflows inflows දෙකම මේ PI profitability index method එකේ consider කියන්නේ සලකලා බලනවා. ඊට පස්සේ recognizes the time value of money මේකෙදිත් මොකද මේක discount cash flow method එකක් නිසා මේකේ time value of money එක recognize කරනවා. relative measure of profitability generally consistent with the wealth maximization principle. එතකොට ඒකෙන් කියන්නේ company එකට equity නැත්නම් wealth එක maximize කරන්න මේක හොඳ method එකක් කියලා profit increase කරන්න අනේ වගේ shareholders wealth increase කරන්න මේ method එක profitability index එක හොඳයි ඒක advantage එකක් කියලා අපි ගන්නවා. ඊට පස්සේ disadvantages of profitability index requires estimates of the cash flows which is a tedious task. ඒ කියන්නේ cash flows ඉස්සරහට අපිට ලැබෙන්න තියෙන ඒ කියන්නේ ලැබෙන cash inflows අපි ඒක estimate කරන්න ඕනේ ඒක ගොඩක් අමාරුයි ඒක disadvantage එකක්. ඊට පස්සේ at times fails to indicate correct choice between mutually exclusive events mutually exclusive projects. ඒ කියන්නේ මම කලින්වත් කිව්වා mutually exclusive projects ගැන. ඒ කියන්නේ projects කීපයක් තියෙද්දී අපිට එකක් choose කරන්න වෙන අවස්ථාවකදී සමහරක් වෙලාවට මේ profitability index එකෙන් අපි මේ method එකෙන් කරා නම් ඒකෙන් ලැබෙන result එක සමහරක් වෙලාවට වැරදෙන්න පුළුවන් කියලා කියනවා. ඒක disadvantage එක. එතකොට ඒ ටික තමයි ඒ පාඩමේ තියෙන්නේ. එතකොට මෙන්න මේ ටිකෙන් ගොඩාක්ම වැදගත් වෙන්නේ NPV කියන එක. මොකද IRR එකටත් NPV එක හොයාගන්න දැනන් ඉන්න ඕනේ. IRR එක හොයාගන්න. ඒ නිසා මේ ටිකෙන්ම අපිට වැඩිම වැදගත් වෙන්නේ NPV කියන method එක net present value method එක. ඒ ටික තමයි මේ පාඩමේ තියෙන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් මේ දීලා තියෙන ප්‍රශ්න ටික කරන්න.